හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 28 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට අපි එකතු වෙන්නේ අභිධර්ම පිටකයේ තවත් කොටසක් සාකච්ඡා කරන්නට. මෙතෙක් කල අපි සාකච්ඡා කරගෙන පැමිණි ධාතු කතා ප්‍රකරණයේ කොටස් අපි පසුගිය සාකච්ඡාවේදී නිමාවකට පැමිණියා. අද දවසේ අලුත් කොටසක් ආරම්භ කිරීම සඳහා මම ඉතාමත්ම ගෞරවයෙන් අපේ විද්‍යාරත්න ගුරුතුමාව මේ සභාවට පිළිගනිමින් ඔබතුමාට යොමු වෙනවා. ඉතාමත්ම ගෞරවයෙන් නැවත වරක් අද දවසට නියමිත දහම් කොටස අපිට මතු කර දෙන ලෙසට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කල්යාණ මිත්‍ර ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි පසුගිය සතියේ ධාතු කතා ප්‍රකරණේ බොහෝ කොටසක් සාරාංශ වශයෙන් සම්පූර්ණ කොටසම සාරාංශ වශයෙන් සාකච්ඡා කරා. අපි එදාම කතා කරා අපි අද උජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණයට පිළිසීම වශයෙන් සැකස්ම මොකද්ද පුජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණය කියන්නේ? පුජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණයේ ඉදිරිපත් කරන ධර්ම පිළිබඳව යම් කිසි සාරාංශගත අදහසක් අද සාකච්ඡා කරමු කියලා. ඉතින් ඒ අදහස එකඟ වෙන ආකාරයට තමයි අද සාකච්ඡාව අපි යම් කිසි විදිහට පටන් ගන්න අදහස් කරන්නේ. එතකොට මේ පුජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණය කියන්නේ ධම්මසංගණී ප්‍රකරණය. ධම්මසංගණී ප්‍රකරණයෙන් පස්සේ විභංග ප්‍රකරණය, විභංග ප්‍රකරණයෙන් පස්සේ ධාතු කතා ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණයෙන් ඔබට තමයි පුජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණය දේශනා කරේ. අභිධර්ම පිටකයේ ඒ විදිහට තමයි එන්නේ. හතරවෙනි ප්‍රකරණය තමයි පුජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණය. එතකොට මේ අපිට ගන්න පුළුවන්ද ධාතු කතා ඒ ප්‍රකරණයේම එකම ග්‍රන්ථයක තමයි පුජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණයක් තියෙන්නේ. සංඥාපනයේ XIV ඒ කියන්නේ සංඥාපනයේ දෙවෙනි පිටුව. ඊතර පුජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණයට යන්නේ අපි සංඥාපනයේ පිටින් කියොත් XIV කියන්නේ සංඥාපනයේ පටන් ගන්න ස්ථානයේ ස්කයිප් වින්ඩෝ එකත් ක්ලෝස් කරමු අපි නේද අර පොඩියට එන එක. අන්න XIV පොඩ්ඩක් ඉහළට ගියොත් අන්න හරි. එතන ඒ තව පොඩ්ඩක් ඒ ධාතු කතා ඊට පස්සේ තව පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පිටුවේ පල්ලෙහාට යන්න. හරි. අන්න හරි. එතන තියන්න හරි. මෙතන පුජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණය. මෙතන විස්තර කරනවා ධම්මසංගණී ප්‍රකරණයට අනතුරුව විභංග ප්‍රකරණයේ දේශනා කරා. විභංග ප්‍රකරණයේ දේශනාවේදී එන්නේ ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ආදී ධර්ම 18ක් විභංග ප්‍රකරණයේදී දේශනා කරා. ඊට පස්සේ ධාතුගත ප්‍රකරණයේදී ඒ ධර්ම අභ්‍යන්තර මාතිකත් බාහිර මාතිකත් වශයෙන් ත්‍රිකදුක ධර්මත් අරන් ණයකම 14කින් විග්‍රහ කරා. ඒකට මේ ඒ විග්‍රහයෙන් එතන එන්නේ යම්කිසි ප්‍රඥප්ති ධර්ම එක
එක්කාසු කරලා කරන විග්‍රහයක් ආකාරයෙන් තමයි එන්නේ. එතකොට මේ පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණය කියනකොට අපිට එතන ප්‍රඥප්ති මොනවද කියන එක අදහස් කරන්න ඕන. එතකොට සප්ත ප්‍රකරණ අතුරෙන් සතරවැනි පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණය නම් මේ. ඒතර ප්‍රඥප්ති කියන කේ අදහස ප්‍රඥප්ති 6කින් ප්‍රඥප්තියෝ කියලා තමයි එන්නේ. එතකොට මේ ප්‍රඥප්තියෝ 6 කියනකොට මොනවද ප්‍රඥප්ති 6? ස්කන්ධ ප්‍රඥප්තිය, ආයතන ප්‍රඥප්තිය, ධාතු ප්‍රඥප්තිය, සත්‍ය ප්‍රඥප්තිය, ඉන්ද්‍රිය ප්‍රඥප්තිය, පුජ්‍යල ප්‍රඥප්තියයි ප්‍රඥප්ති 6ක්. ඒතකොට ස්කන්ධ ප්‍රඥප්ති කියනකොටම අපි දන්නවා ස්කන්ධ ප්‍රඥා කියන්නේ පංචස්කන්ධයෝ. ඒ පංචස්කන්ධයෝ කියන ඒ නාම ස්වභාවයේ දීලා තියෙන ස්කන්ධ ප්‍රඥප්තියට. ආයතන ප්‍රඥප්තිය කියනකොට අපි දන්නවා ද්වාදස ආයතනයෝය. ද්වාදස ආයතන කියන එක ආයතන ප්‍රඥප්තිය. එතකොට අට්ඨාරස ධාතු කියන්නේ ධාතු ප්‍රඥප්තිය. සතර සත්‍යයෝ කියනකොට සත්‍ය ප්‍රඥප්තිය. එතකොට භාවිසති ඉන්ද්‍රයානි ඉන්ද්‍රිය 22 කියන්නේ ඉන්ද්‍රිය ප්‍රඥප්තිය. එතකොට මේ දැන් මේ ප්‍රඥප්ති පහ පිළිබඳව අපි ධාතු කතාවෙත් විස්තර කරා, ධම්ම සංගණියෙත් විස්තර කරා. ඊට පස්සේ පුජ්‍යල ප්‍රඥප්තිය කියන්නේ මෙතනින් බැහැර තියෙන ප්‍රඥප්තිය. අර ඉස්සෙල්ලා කිව්ව ප්‍රඥප්ති පහ ස්වභාව ප්‍රඥප්තියින් ආකාරයට අපි විස්තර කරනවා. මෙතනට ගන්න පුළුවන් වේවිද මේ අර මං ගිය සතියේ මේකට පෝස්ට් කරා ප්‍රඥප්ති ප්‍රකරණේ සැකෙවින් පොඩි ඩයග්‍රෑම් එකක්. එතකොට මේ ප්‍රඥප්ති ස්වභාව ප්‍රඥප්තියින් ආකාරයට තියෙන ස්වභාව ප්‍රඥප්තියින් පිළිබඳව අපි අධ්‍යයනය කරා ඒ ධාතු කතා ප්‍රකරණේ දක්වා. දැන් අපිට කරන්න තියෙන්නේ උපාදා ප්‍රඥප්තිය. උපාදා ප්‍රඥප්තිය කියන්නේ පුජ්‍යල ස්වභාවයෙන් එන ප්‍රඥප්තිය. හරි. එහෙනම් අපි මේ ප්‍රඥප්තියින් කොහෙද අපේ ධර්ම ස්වභාවය තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ඥාන ප්‍රදේශේ ඤෙය්‍ය ධර්ම පංචවිධ ඤෙය්‍ය ධර්ම කියනකොට සම්මා සම්බුදු වරයන්ගේ ආඥා ස්වභාවයේ පවතින ප්‍රදේශයට කියනවා පංච ඤෙය්‍ය ධර්ම කියලා. පංචවිධ ඤෙය්‍ය ධර්ම අහලා ඇති. සංඛාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්තිය කියන පහ තමයි පංච ඤෙය්‍ය ධර්මය. සංඛාර කියනකොට සියලුම සංස්කාර ධර්මයන්, චිත්ත, චෛතසික, රූප සියලුම සංස්කාරයන්ට වැටෙනා වූ ධර්ම සියල්ලම එනවා. සංඛාර ලක්ෂණ, සංඛාර විකාර. විකාර වෙනකොට රූප ස්වභාවයන් ටික. ඒ කියන්නේ සීත උෂ්ණ භාවයෙන් විකාරයට පත්වන්නා වූ ධර්ම ප්‍රකට කරන ආකාරයෙන් කියනවා. සංඛාර කියන්නේ සංස්කරණේ වන්නා වූ ධර්මයන්. විකාර කියන්නේ විකාරයට පත්වන්නා වූ ධර්මයන්. සංඛාර විකාර ලක්ෂණ ඒ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණයන් සහ පොදු ලක්ෂණයන්. පොදු ලක්ෂණයන් සහ විශේෂ ලක්ෂණයන්. ස්වභාව ලක්ෂණයන්, පොදු ලක්ෂණයන් සහ විශේෂ ලක්ෂණයන් වශයෙන් ඒ ධර්ම හඳුනා ගැනීම. එතකොට පංචවිධ ඤෙය්‍ය ධර්මවල ප්‍රඥප්තියින් කියන්නේ එක ධර්ම ස්වභාවයක්. ඒකේ අන්තිම එක කියන්නේ සංකාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්තියේ ප්‍රඥප්තියින් ගැන විග්‍රහය තමයි පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණයේදී පුජ්‍යල ස්වභාවයන් ප්‍රකට කරලා කරන ක්‍රමය. දැන් මෙතන ප්‍රඥප්තියින් අපොඩ්ඩක් ප්‍රඥප්ති කියනකොට අපි දෙකකට ගත්තා. ස්වභාව ප්‍රඥප්තියින් සහ උපාදා ප්‍රඥප්තිය. එතකොට ස්වභාව ප්‍රඥප්තියින් වලට යනවා කන්ද, ආයතන, ධාතු, සත්‍ය, ඉන්ද්‍රිය කියන ඒ පහ යන්නේ ස්වභාව ප්‍රඥප්තිය. මෙතන කියනවා කන්ද ප්‍රඥප්තියෝ. කන්ද ප්‍රඥප්තිය කියනකොට වෙනවා රූපස්කන්ධෝ,
වේදනා ස්කන්ධෝ සංඥා ස්කන්ධෝ සංස්කාර ස්කන්ධෝ විඥාන ස්කන්ධෝ මේ ප්‍රඥප්ති නාම රූප ස්කන්ධෝ. එතකොට ප්‍රඥප්ති නමේ තියෙන පරමාර්ථ ධර්ම රූප 28. වේදනා ස්කන්ධෝ කියන ප්‍රඥප්ති නම වේදනා ස්කන්ධයේ තියෙන පරමාර්ථ ධර්ම මේ වේදනා චෛතසිකය. අන්න ඒ කාර්යයෙන් ඒ විදිහට තමයි මේ දකින්න ඕන. ඊට පස්සේ ආයතන ප්‍රඥප්තිය. ආයතන ප්‍රඥප්තිය එනකොට ද්වාදස ආයතනයානි කියන එක තමයි ඒකේ ප්‍රඥප්තියට එන ධර්ම ස්වභාවය. ඒ ද්වාදස ආයතනයි කියනකොට ඔන්න චක්කායතනේ, රූපායතනේ, සෝතායතනේ, සද්දායතනේ මේ ඒකේන පරමාර්ථ ධර්ම ස්වභාවය. ඊට පස්සේ ප්‍රඥප්තිය නමින් ධාතු ප්‍රඥප්තියෝ කියනකොට අට්ඨාරස ධාතියෝ ධාතු 18 පටන් ගන්නවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන, සෝත ධාතු, සද්ද ධාතු මේ ඒකේන පරමාර්ථ ධර්ම ස්වභාවය. ඒතර චත්තාරි සත්‍යානි කියන සත්‍ය ප්‍රඥප්තියේ දුක්ඛ සත්‍යං, සමුදය සත්‍යං, නිරෝධ සත්‍යං, නිරෝධගාමිනී පටිපදා නැත්නම් මග්ග සත්‍යං කියලා ඒ හතර එනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය ප්‍රඥප්තියේදී භාවිසති ඉන්ද්‍රියානි කියලා තමයි නම් කරන්නේ. භාවිස කියන්නේ දෙවිසි ඉන්ද්‍රිය ධර්මයෝ. දෙවිසි ඉන්ද්‍රිය ධර්ම අපි දන්නවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය මේ ආදී ඉන්ද්‍රිය 22 නාමික වශයෙන්. එතකොට මේ චක්කු ඉන්ද්‍රිය කියනකොට අපි දන්නවා චක්කු ඉන්ද්‍රිය කියන්නේ පරමාර්ථ වශයෙන් චක්කු ප්‍රසාදේ ඉන්ද්‍රිය භාවයෙන් වැඩ කරන හැටි. එතකොට මේ ස්වභාව ප්‍රඥප්තියින් හැරිවහම තවත් ප්‍රඥප්තියක් තියෙනවා. ඒකට කියනවා පුජ්‍යල ප්‍රඥප්තිය කියලා. පුජ්‍යල ප්‍රඥප්තියට කියනකොට අපි පුජ්‍යල නාම ස්වභාවය එතෙන්ට ගත්තේ නැති වුණාට ඒ පුජ්‍යලයාගේ ගුණ ස්වභාවය, ඒ පුජ්‍යලයාගේ කෙලෙස් ප්‍රහාණ ස්වභාවය, ඒ පුජ්‍යලයාගේ මාර්ගස්ස ස්වභාවය, ඒ පුජ්‍යලයාගේ පලස්ත ස්වභාවය දකින්න ස්වභාවය තමයි පුජ්‍යල ප්‍රඥප්තිය කියලා කියන්නේ. එතකොට ඒක පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණය ඇයි එහෙනම් මේ අභිධර්ම පිටකයට දේශනා කරේ මේ ප්‍රඥප්තියන් පිළිබඳව? ඒකට ජයන්ත මහත්තයා හිතන්න පුළුවන් ද කාරණයක්? මේ ප්‍රඥප්තියන් කියනකොට මෙන්න මෙහෙමයි. ඒ නම ආදේශ වෙලා තියෙන්නේ පඤ්ඤප්ති શબ્දේ වූ කලේ ආචික්කති දේශේති පඤ්ඤපේති පට්ඨපේති මේ අර සංඥාපනයේදී කියනවා. ඒ කියන්නේ දර්ශනය, ප්‍රකාශනය අරුත්ති වැටෙන ආකාරයට කියනවා. ඊළඟට සුපඤ්ඤතං මංච පීතං යන තන ස්ථාපනය කිරීම, නික්ෂේපණය කිරීම නැත්නම් දැක්වීම, පැවසීම, තැබීම, බහාලීම යන අර්ථයෙමුත් පුජ්‍යල ප්‍රඥප්ති කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් දැක්වීම සඳහා, යම් කිසි දෙයක් පැවසීම සඳහා, යම් කිසි දෙයක් බහාලීම සඳහා, යම් කිසි දෙයක් නම් කිරීම සඳහා මේ ප්‍රඥප්ති නම් යොදන ආකාරය තමයි පෙන්වන්නේ. පංචවිදේකේ අපි ඒල දෙවෙනි ඡේදෙට. එතකොට මේ ප්‍රඥප්ති කියන නම වැටෙන්නේ යම් කිසි දෙයක් දැක්වීමට, පැවසීමට, තැබීමට, බහාලීමට, නම් කිරීමට කියන අදහස. ඊට පස්සේ දැන් අපිට එන ප්‍රශ්නයක් තමයි ඇයි පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණය ඒක උද්දේශයේ වශයෙන් ඉදිරිපත් කළා, නිර්දේශ වශයෙන් විස්තර කරනවා. ඒ පුජ්‍යල රාශිය ඇයි එහෙම කළා තියෙන්නේ අභිධර්ම පිටකයේ තුල? ඒකට උත්තරයක් දීලා තියෙනවා. අභිධර්ම පිටකයේදී ඒ අභිධර්මයේ පිටකය හදාරන පුජ්‍යලයන් ප්‍රඥප්තියේ වැටෙන ආකාරය පෙන්වුම් කරන්න. ඒ කියන්නේ මුලා වීම නොවන ආකාරයට, ප්‍රඥප්තියේ මුලා වීම නොවන ආකාරයට නොමුලා වීම සඳහා තමයි ප්‍රඥප්ති ප්‍රකරණයක් මේ ප්‍රකරණ 6 අතරට දේශනා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්නේ ඒ ප්‍රඥප්ති කියන කාරණය ප්‍රකට කරලා ඒ පුජ්‍යලයා ඒකේ මුලා වීමේ අවස්ථාවක් නොවන ආකාරයට.
පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණයේ උද්දේශයේහි උද්දේශයේ නිर्देश විදිහින් දෙවිද වේ. උද්දේශයේ ඒකකයේ පටන් දශකයේ තෙක් අනුක්‍රමයෙන් රාශි 10කලා විවිධ පුජ්‍යලෝ සංග්‍රහ කරන ලද. මේ කියන්නේ ඒකවිද පුජ්‍යලෝ ඊළඟට දෙවිදි ත්‍රිවිධි චතුර්විධ මේ විදිහට දසවිධ ආකාරයට පුජ්‍යල ස්වභාවයන් ඇති කළා දේශනා කළ තියෙන හැටි තමයි. ඒකක රාශී පුජ්‍යලෝ 50 දෙනෙක් ඉන්නවා. ඒකක රාශියට 50 දෙනෙක් ඉන්නවා. ද්වික ඒ කියන්නේ දෙකක් වශයෙන් පුජ්‍යලෝ ඉන්නවා. සවිස්සක ඒ කියන්නේ 26ක් ඉන්නවා ද්වික වශයෙන්. ඒකට පුජ්‍යලෝ 52. ඒ ත්‍රිරාශියේදී 16ක ඒ කියන්නේ 48 දෙනෙක් තුන්වෙනි රාශියේදී පෙන්නනවා. චතුස්කයේදී 29ක එතකොට 29 ඒ කියන්නේ 116 පුජ්‍යලයේ පෙන්නනවා චතුස්කේ. එතකොට පංචකයේ තුදුසක සප්ත රාශියේ දෙකක ෂට් රාශියේ අෂ්ටකයේ නවක රාශියේ දශක රාශියේ එකකි රාශි බැවිනි. සියලු පුජ්‍යලයෝ සියලු පුජ්‍යලයෝ 383 දෙනෙක් මෙහි සංග්‍රහිත වේ. ඒකට පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණේ පුජ්‍යලයෝ 380 දෙනෙක් නම් කළා ඒ පිළිබඳව විග්‍රහ කරනවා. මෙන්න මේකයි පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණයෙන් ඉදිරිපත් කරන ස්වභාවය. අපි මේකේ පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණයේ පිටුවට ගියොත් ඒ කියන්නේ 241 වෙනි පිටුවට මේ පිටුවට මෙන්න මේකේ විස්තර කරනවා. අර පොඩ්ඩක් කියන්නේ මේ පද්මිනී මහත්මිය පද්මිනී විජේ මහත්මිය මේ වීඩියෝ එක පොඩ්ඩක් ඕෆ් කරන්න පුළුවන් නම් වීඩියෝ එක ඔන් වෙලා තියෙනවා. හරි. මැද බටන් එක එකපාරට ටච් කරන්න. එතකොට වීඩියෝ එක ඕෆ් වෙයි. මැද වීඩියෝ එක එකපාරක් ඕෆ් කරන්න try කරන්න. කෝල් එක කට් කරන එකට අනිත් පැත්තේ තියෙන එක. මෙතන මාතිකා පටන් ගන්නවා මේ පාලි පැත්තේ මාතිකා ච ප්‍රඥප්තියින් 6 දෙනෙකි. එතන ඛණ්ඩ ප්‍රඥප්තිය, ආයතන ප්‍රඥප්ති, ධාතු ප්‍රඥප්ති, සච්ච ප්‍රඥප්ති, ඉන්ද්‍රිය ප්‍රඥප්ති, පුජ්‍යල ප්‍රඥප්ති කියලා ප්‍රඥප්ති 6 ඔන්න උද්දේශය විසින් දේශනා කරනවා. ඊට පස්සේ චිත්තවත කන්දානම් ප්‍රඥප්ති කන්ද ප්‍රඥප්තියේ යනු කෙතකින් ස්කන්ධ ප්‍රඥප්තිය වේද කියලා කියනවා. එතකොට කෙතකින් ස්කන්ධ ප්‍රඥප්තිය වේදේ කියනකොට යම් පමණකින් පංචස්කන්ධේ වේ. ඒතර ස්කන්ධ ප්‍රඥප්තිය කියන්නේ නාම වශයෙන් ස්කන්ධ පහක් බව මෙතන දේශනා කරනවා. පහකින්. ඒතර විභාග වශයෙන් ඒක විස්තර වශයෙන් ගත්තොත් රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධයයි කියන. අපි වෙලසමින් කියපු ආකාරයට තමයි මේ විස්තරය යන්නේ. කෙතකින් ආයතන ප්‍රඥප්තිය වේද කියනකොට සර් විසන්දි වුණා මම හිතන්නේ ෆෝන් එකෙන් සම්බන්ධ වෙයි ආපහු. මම හිතන්නේ වීඩියෝ එක ඔන් වෙලා තියෙනවා පද්මිනී මහත්මියගේ. පුළුවන් නම් මැද බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එක ඕෆ් කරගන්න. ජයන්ත මහත්තයා ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? දැන් ස්ක්‍රීන් එක පේනවා. හරි. පොත පේන්නේ නැහැ. සර් ආපහු සම්බන්ධ වුණා. පොත පේන්නේ මේ දැන් පේනවා ආපහු. හොඳයි. සර් සම්බන්ධ වුණා නේද ආපහු? මතට පේන්නේ මාව නම් පේනවද? මාව ඇහෙනවද? ඇහෙනවා සර් ඇහෙනවා. හරි. එතකොට මේ අපි අර අපි සාරාංශ වශයෙන් විස්තර කරපු ඒ ප්‍රඥප්ති ස්වභාවය තමයි විස්තර කරන්නේ. එතකොට ආයතන ප්‍රඥප්තිය කියනකොට ද්වාදස ආයතනයෝය, ධාතු ප්‍රඥප්තිය කියනකොට අට්ඨාරස ධාතුය කියලා ප්‍රඥප්තිය විස්තර කළා. ඊට පස්සේ සච්ච ප්‍රඥප්තිය සතර සත්‍යයෝය. ඊට පස්සේ ඊළඟ පිටුවට ගියාම පේනවා කෙතකින් ඉන්ද්‍රිය ප්‍රඥප්තිය වේද. ඉන්ද්‍රිය ප්‍රඥප්තිය නම්
භාවිසති ඉන්ද්‍රියානි මෙතන කියන්නේ භාවිසති ඉන්ද්‍රියානි කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රියෝ දෙවිසි දෙනකී කියන එක එතන පාවිච්චි කරලා තින්නේ භාවිසති ඉන්ද්‍රියානි කියලා. එතකොට ඉන්ද්‍රිය එනවා චක්‍ර ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය ප්‍රඥා. ඊට පස්සේ කියනවා කොතෙකින් පුජ්‍යල ප්‍රඥාප්තිය වේද. දැන් පුජ්‍යල ප්‍රඥාප්තිය පටන් ගන්න අවස්ථාව තමයි මෙතන විස්තර කරන්නේ. මෙතන ස්වභාවය මෙහිමයි. මේ පුජ්‍යල ප්‍රඥාප්තිය මාතෘකා වශයෙන් ඉදිරිපත් කරනවා ඒකක ප්‍රඥාප්තිය. ඒකක ප්‍රඥාප්තිය 50ක් දේශනා කළා. ඊට පස්සේ ඒ ඒකක ප්‍රඥාප්තියන් වලට කියන්නේ සමය විමුක්ත යනු කුමක්ද කියන ප්‍රශ්නය අහලා ඒ සමය විමුක්ත අපි විස්තර වශයෙන් නිर्देशයේදී පෙන්වුම් කරනවා. ඒක ඉදිරියට අපි මේ නිर्देशයේ ඉන්නේ පිටු අංක පිටු 263ට ගියොත් පේනවා නිर्देशය. එතකොට අර උද්දේශයේදී කියපු සමය විමුක්ත කියන එක විස්තර කරන්නේ 263 දී ඔය විදිහට ගිහිල්ලා ඒ ස්වභාවයේ තියෙන්නේ ඉස්සෙල්ලා මාතෘකා වශයෙන් ඉදිරිපත් කළා. ඒ මාතෘකා නැවතගෙන විස්තර වශයෙන් විස්තර කරන ක්‍රමය තමයි පෙන්වුම් කරන්නේ. අන්න හරි. මෙතන පෙන්නනවා. හරි. එතකොට අපි අර මාතෘකා වශයෙන් සමය විමුක්ත කියන පුජ්‍යලයා සමය විමුක්ත කියන පුජ්‍යලයා විස්තර කරනවා. කවර පුජ්‍යලයේ සමය විමුක්ත වේද? මේ සත්ත්ව ලෝකයේ එක් පුජ්‍යලයේ කලින් කල සමයෙන් සමයෙහි අෂ්ට විමෝක්ෂයන් ඒ කියන්නේ රූප අරූප අෂ්ට සමාපත්තීන් නාමකයින් ස්පර්ශ කොට විසෙයිද? ඔහු විසින් ප්‍රඥායෙන් දැක ඇතැම් ආශ්‍රව කෙනෙක් ක්ෂය කරන ලද්දාහු විදර්ශනා ප්‍රඥායෙන් සංස්කාරයන්ද මාර්ග ප්‍රඥායෙන් චතුසත්‍ය ධර්මයන්ද දැක තේ කියලා මෙතන විස්තර කරනවා. මේ පුජ්‍යල තෙමේ සමයේ විමුක්තයි. දැන් අපි මේ විස්තරය අපි බැලුවොත් මේ කියන්නේ සමය විමුක්ත පුජ්‍යලයා කවුද කියන තමයි අපි දැන් මේ අධ්‍යයනය කරන්න යන්නේ. එතකොට කියනවා කවර පුජ්‍යලේ සමය විමුක්ත වේද? ලෝකේ එක් පුජ්‍යලේ කලින් කල සමයෙන් සමේ අෂ්ට විමෝක්ෂයන් කියන රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි නාමකයින් ස්පර්ශ කොට විසෙයිද? ඒ කියන්නේ තම సంతානේ උපදවා ගන්න පුළුවන් රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි. ඔන්න අෂ්ට සමාපත්තිලාභී පුජ්‍යලයා. එහෙම වෙසෙන පුජ්‍යලයා ඔහු විසින් ප්‍රඥායන් දැක ඇතැම් ආශ්‍රව කෙනෙක් ක්ෂය කරන ලද්දා වූ. ඒ කියන්නේ සියලුම ආශ්‍රවයෝ ක්ෂය කරලා නැහැ. හැබැයි සමහර ආශ්‍රවයෝ ක්ෂය කරලා තියෙනවා. ඒකට අපි මේ ආශ්‍රවය කියනකොට අපි දකින්න පුළුවන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඔන්න අපි ඒ සංයෝජන ධර්ම 3 අපි දැක්කා. ඊට පස්සේ කාමරාග පටිග ඊළඟට ඒ විදිහට ඒ දස සංයෝජනයන් දෙස බලන්න පුළුවන්. ඒකට මෙතන කියනවා දස සංයෝජන මෙයා ප්‍රහාණය කළා නැහැ. එයා ප්‍රහාණය කළා තියෙනවා යම් කිසි ආශ්‍රව කෙනෙක්. එතකොට මේ පුජ්‍යලෝ විස්තර කරන තැන අපි මේකට අට කතාවට ගියොත් මේක අපි අට කතාවේ මම මේක කියවන්නම්. මේ පිටුවෙන් අරින්න එපා. අට කතාවේදී විස්තර කරනවා. දැන් අපිට මේක දැක්ක ගමන් හිතනවා මේ කවුද පුජ්‍යලයා කියලා. ඒ කියන්නේ එයා ශීනාස්තව භාවයට ගිහිල්ලත් නැහැ. හැබැයි යම් කිසි ආශ්‍රව කෙනෙක් එයා ප්‍රහාණය කරලා තියෙනවා. එයා අෂ්ට සමාපත්තිලාභී. එහෙමනම් කවුද මේ පුජ්‍යලයා? මහත්මයෙකුට කියන්න පුළුවන්ද? මහත්මයෙකුට කියන්න පුළුවන්ද මේ පුජ්‍යලයා කවුද කියලා? අනාගාමී ඵලලාභී ආර්ය උත්තමයෙක් කියතේකද අපිට? ඔව්. අනාගාමී පුජ්‍යලයා වෙන්නත් පුළුවන්, සකෘදාගාමී පුජ්‍යලයා වෙන්නත් පුළුවන්, සෝවාන් පුජ්‍යලයා වෙන්නත් පුළුවන්. ඒ පුජ්‍යලයෝ 3 දෙනා අෂ්ට සමාපත්තිලාභී වෙන්න ඕන.
අෂ්ටසමාපත්තිලාභී සෝවාන් සකදාගාමි අනාගාමි යන පුද්ගල තුන්දෙනා මේ නමට වැටෙනවා. චීනාශ්‍රවයන් වහන්සේ වැටෙන්නේ නැහැ. මොකද මෙතන කියනවා යම්කිසි ආශ්‍රවයන් තවමත් පිටිට තියෙන බව. ඒ වගේම කියනවා ඒ පුජ්‍යලයා අෂ්ටසමාපත්තිලාභී වෙන්න ඕන. එහෙමනම් ඒ රූපාවචර ධානයයි අරූපාවචර ධානයයි වශීභාවයෙන් යුක්ත සෝවාන් පුජ්‍යලෙක් සකදාගාමි අනාගාමි තුන්දෙනායි කියලා මෙතන කියනවා. සමය යුක්තෝ යන සෝවාන් සකදාගාමි අනාගාමි යන තුන්දෙනාමයි දත යුතුයි කියලා මෙතන විස්තර කරනවා. එතකොට මේ සංස්කාර ධර්මයන් විදර්ශනා ප්‍රඥාවෙන්ද චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය මාර්ග ප්‍රඥාවෙන්ද දැක. එතකොට දෙකක් කියනවා. සංස්කාර ධර්මයන් පිළිබඳ විදර්ශනා ප්‍රඥාව, චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මාර්ග ප්‍රඥාව කියන මේ ප්‍රඥා දෙකම එක්කලා තමයි එයා සීනාශ්‍රව භාවයට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ අට කතාවේ පෙන්නනවා මේ සමය විමුක්තෝ කියනකොටම සෝවාන් පුජ්‍යලයා වෙන්න පුළුවන්, සකෘදාගාමි පුජ්‍යලයා වෙන්න පුළුවන්, අනාගාමි පුජ්‍යලයා වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රීනාශ්‍රවයන් වහන්සේ වෙන්න බෑ. ඊට පස්සේ පු탁ජන පුජ්‍යලේ වෙන්නත් බෑ. ඒකට පුජ්‍යල ස්වභාවයන් අපිට අඳුනා ගත්තා. එතකොට මේ කියනවා අෂ්ට සමාපත්තිලාභී ශ්‍රීනාශ්‍රවයන් වහන්සේද නාමකයින් ස්පර්ශ කොට වාසය කරති යයි කීමට වටී. උන්වහන්සේ වනායි ශීන නොවූ ආශ්‍රවයක් නැත. එම නිසා උන්වහන්සේද නොගන්නා ලදී. එතකොට ගන්නේ සමය විමුක්තෝ යනු සෝවාන් සකදාගාමි අනාගාමි යන තුන්දෙනායි දත යුතුයි. මෙන්න මේ විදිහට තමයි පංචපකරණ අට කතාවේදී මේ සමය විමුක්තෝ කියන එක විස්තර කරලා තියෙන්නේ. ඒ කාරණේ ගැන යම් කිසි දෙයක් කතා කරන්න තියෙනවද මහත්මයෙකුට හරි මහත්මයෙකුට? අපි එනම් ඊළඟ එකට යමු. අසමය විමුක්ත. දැන් අසමය විමුක්ති කියනකොට අපිට හිතෙන්නම එනම් සමය විමුක්තයේ විරුද්ධ පැත්තද කියලා හිතනවා. නෑ, එහෙම නෙවෙයි. අසමය විමුක්තය කියනකොට මෙහෙමයි විස්තර කරන්නේ. කවර පුජ්‍යලේ අසමය විමුක්ත වේද? මේ ලෝකේ එක් පුජ්‍යලේ කලින් කල සමයෙන් සමේ අෂ්ට විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට නොමවෙසෙයි. එතකොට ඒ පුජ්‍යලයා රූපාවචර ධානත් අරූපවචර ධානත් වශී භාවයෙන් යුක්ත නැති පුජ්‍යලේ. එතකොට වුවත් ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ ඡය කරන ලද්දාහු වේ. එයා ප්‍රඥාවෙන් දැකලා, ඒ කියන්නේ එයා විදර්ශනා ප්‍රඥාවෙමුත් මාර්ග ප්‍රඥාවෙමුත් දැකලා ආශ්‍රවයෝ සියලු ආශ්‍රවයෝ ඡය කරන ලද්දාහු වේ. මේ පුජ්‍යල අසමය විමුක්තයයි කියන ලැබේ. දැන් ඊළඟට කියනවා සියලුම ආර්ය පුජ්‍යලෝ ලෝකෝත්තර විමුක්තියේ අසමය විමුක්තයෝය කියලා විස්තර. කවුරු කුමන පුජ්‍යලයක්ද මෙහෙම වෙන්න පුළුවන්? සියලුම ආශ්‍රවයෝ ඡය කරන ලද්දා වූ අෂ්ට විමෝක්ෂයන් නොලබන ලද්දා වූ තහත් පුජ්‍යලයක් විය හැකි බව අපිට පේනවා. යසන්ත වන්ත පොඩි කතා කරන්න. එතකොට අපිට පැහැදිලි ඒ පුජ්‍යලයා චීනාස භාවයටපත් වුණු, හැබැයි අෂ්ට විමෝක්ෂයන් නාමකයින් ස්පර්ශ කරන්නේ නැති. ඒ කියන්නේ රූපාවචර ධානත් අරූපාවචර ධානයත් ප්‍රකට නොකරන ලද්දා වූ චීනාස්ත්‍රයන් වහන්සේ. අපි මේකේ කියවල බලමු අට කතාවේදී කොහොමද විස්තර කරන්නේ කියලා. අසමය විමුක්ත නිर्देशේ පෙරහා සමානයයි කියන ලද නයින්ම දත යුතුයි. අසමය විමුක්තෝ යන මෙහි ශුෂ්ක විදර්ශක ශ්‍රීනාවස්තවයන් වහන්සේට නමකි. දැන් මෙතන කියලා තියෙනවා ශුෂ්ක විදර්ශක ශ්‍රීනාවස්තවයන් වහන්සේට නමක් තමයි අසමය විමුක්ත. මොකද්ද මේ ශුෂ්ක විදර්ශක? ශුෂ්ක විදර්ශක කියන්නේ ධානලාභී නොවි මාර්ගඵලලාභී වෙනවා. හැබැයි ඒ ක්ෂණයේ යා රූපාවචර ධානයක්
ලබා ගන්නවා. එහෙම නැතුව එයාගේ මාර්ගය නැත්තම් ඵල ස්වභාවයට එන්න බෑ. ශුෂ්ක විදර්ශක වනාහි සෝවාන් සකටාගාමි අනාගාමි තිදෙනාද අෂ්ට සමාපatti ලාභී ශීනාශ්‍රවයන් වහන්සේද පුතග්ජනයාද මේ දුකෙහි නොලැබෙති. එතකොට ලැබෙන්නේ නැති කට්ටිය ගැන විස්තර කරනවා. දුකෙන් මිදුණු පුජ්‍යලෝ වෙති. ඒ නිසා ශාස්ත්‍රූන් වහන්සේ තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධ සුබුද්ධාතාවෙන් යට දක්නා ලද්දද නොදක්නා ලද්දද එකතු කොට පිට පෙරලිය සමග පාළියට නගන්නේ සබ්බාපි ආර්ය පුජ්‍යලෝ යනාදී කෙටි. ඒ කියන්නේ සියලුම ආර්ය පුජ්‍යලෝ අසමය විමුක්තයෝ යේ කියලා. එතකොට සියලුම ආර්ය පුජ්‍යලෝ උච්චල භාවයෙන් ගත්තොත් ඒගොල්ලෝ අෂ්ට සමාපatti ලාභී නොවන පුජ්‍යලෝ මේ අසමය විමුක්ත ස්වභාවයට වැටෙනවා කියන එක තමයි එතන පැහැදිලි වෙන්නේ. ඒ කාරණේ ගැන මොනවාරි කතා කරන්න තියනවද මේ සර් එතන මේ අවසානයේට කිව්වහම සියලු ආර්ය පුද්ගලයෝ අසමය විමුක්ත වෙනවා කියන එකද එතන කිව්වේ සර්? එතන මේම වචනේ කියලා තියෙන සියොම ආර්ය පුජ්‍යලයෝ ලෝකෝත්තර විමුක්තියේ අසමය විමුක්ත වේ. ඒ කියන්නේ මේ ශීනාශ්‍ර භාවයට පත් වෙලා ඒ පුජ්‍යලයා අෂ්ට සමාපatti ලැබුවොත් කවුද නම් වෙන්නේ? එයා අෂ්ට සමාපatti ලැබුවොත් එයා උබතෝ භාග විමුක්ත වෙනවා. අෂ්ට සමාපatti ලැබු නුනොත් එයා අසමය විමුක්ත වෙනවා. ඒ කියන්නේ උබතෝ භාග විමුක්ත කියන්නේ ආර්ය පුජ්‍යලේ කියන්නේ ශීනාශ්‍රව භාවයට ගියපු පුජ්‍යලේ රූපාවචර ධාන සියල්ලත් අරූපාවචර ධාන සියල්ලත් වශීභාවයට පත් වෙනොත් ඒ කියන්නේ මේ පුජ්‍යලයා ඒ අෂ්ට විමෝක්ෂේමුත් ඒ තත්ත්වයට ඇවිල්ලා ශීනාශ්‍රව භාවයට ඇවිල්ලා ඒකින්ද ඒ ස්වභාව දෙකෙන්ම එයා උබතෝ භාග විමුක්ත වෙනවා. ඒ වචනේ අපිට පස්සේ එනවා. උබතෝ භාග විමුක්ත පුජ්‍යලයා. එතකොට ආර්ය පුජ්‍යලයෝ සියලු දෙනාම අසමය විමුක්ත කියන එකට ගොනු කරලා තියෙනවා. ඒ ආකාරي. එතන ගැටලුවක් පේනවද? කාට හරි එතන ගැටලුවක් තියෙනවා තවදුරටත් විසඳ ගන්න. බ්‍රෝන මහත්තයා ප්‍රසිල් මාත්මේ ප්‍රශ්නයක් අහන්නද? සර් මේ සමා වෙලා සර් ඒක පැහැදිලි කරනකොට සියලුම ආර්ය පුද්ගලිකවම ආර්ය පුද්ගලයෝ 8 දෙනාම එනවද? ඊළඟට සර් විමෝක්ෂේදී කියලා කියන්නේ මේ ඵලය ලබන අවස්ථාවද සර්? ඒක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද සර්? අෂ්ට විමෝක්ෂය කියන්නේ නම් අෂ්ට විමෝක්ෂය කියනකොට යන්නේ රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි. ඒකත් පැහැදිලි. මෙතන කියන්නේ සියලුම ආර්ය පුජ්‍යලෝ ලෝකෝත්තර විමෝක්ෂයේ අසමය විමුක්තියෝයි කියලා නම් කරන්නේ. ලෝකෝත්තර විමෝක්ෂයේ ඒ වචනේ තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. සියලුම ආර්ය පුජ්‍යලෝ ලෝකෝත්තර විමෝක්ෂයේ අසමය විමුක්තියෝයි. කියන්නේ රූපාවචර අරූපාවචර ධාන නොලැබුණත් එයා ඒ පුජ්‍යලයාගේ ස්වභාවය තමයි එතන පැහැදිලි කරන්නේ. අමිතා මාත්මේ මයික් එක ඔන් වෙලා තියෙන ප්‍රශ්නයක් අහන්නද නැත්නම් හරි මයික් එක ඔෆ් කරලා. එතන මෙන්න මෙහෙමයි අට කතාවේ විස්තර කරන්නේ. එහි අරිය විමෝක්ඛ යනු කෙලසුන්ගෙන් දුරු වූ බැවින් ආර්ය සංඛ්‍යාවට පැමිණි කල්හි ලෝකෝත්තර විමෝක්ෂයේ මෙය කියන ලද්දේ වේ. බාහිර වූ අෂ්ට සමාපatti සමවදින්නාට සමයද අසමයද ඇත. දැන් මෙතන විස්තර කරනවා. මම ආයසරක් කියන්නම්. එහි අරිය විමුක්ඛේ යනු කෙලෙසින්ගෙන් දුරු වූ බැවින් ආර්ය සංඛ්‍යාවට පැමිණි කල්හි ලෝකෝත්තර විමෝක්ෂයේ මෙය කියන ලද්දේ වේ. ලෝකෝත්තර විමෝක්ෂයේ සියලුම ආර්ය පුද්ගලයෝ කියන ලද වේ. මාර්ග විමෝක්ෂයෙන් මිදෙන්නාට සමය හෝ අසමය හෝ නැත. යමෙකුට ශ්‍රද්ධාව බලවත් වේද විදර්ශනාවද අරමර ලද්දේ
ඔහු යන විට සිටින විට හිඳ ගන්නා විට සයනය කරන විට අනුභව කරන විට පරිභෝජනය කරන විට මාර්ගඵල ප්‍රතිවේදේ නම් නොවේයයි නැත. ඒ කියන්නේ ඕන වෙලාවක මාර්ගවල ප්‍රතිවේදේ තියෙනවායි කියන්නේ. මෙසේ මාර්ග විමෝක්ෂයෙන් මිදෙන්නාට සමය වූ අසමය වූ නැතයි යට ගන්නා ලද්දෙහිද නොගන්නා ලහිතෙහිද එකතු කොට මේ පෙරලිය බුද්ධිපාලියට නැගීය. සමාපත්තිලාභී පෘථග්ජනයා මේ පාලියෙන් නොගෙනම වචනය කරන්නේ සමාපත්තියෙන් විස්කම්බනය කරන ලද කෙලෙසුන්ගේ වශයෙන් මෙය විමුක්ති භාවයේ වචනය කරන්නේ. ඒකට අපිට මේක සරල වශයෙන් ගන්න තියෙන්නේ මේක මේ අට කතාවෙත් ඒක පැහැදිලි කරනවා මදි. අපට පේන හැටියට. ඒකට සීනාශ්‍රව වූ අෂ්ට සමාපත්තිලාභී නොවූ පුජ්‍යලයෝ තමයි අසමය විමුක්ත ගන්නට වැටෙන්නේ. කියනවනේ ශුෂ්ක විදර්ශකයෝ. ශුෂ්ක විදර්ශක රහතුන් වහන්සේ. ශුෂ්ක විදර්ශක කියන්නේ ධ්‍යාන සමාපත්තියට නොගිහින් එයා සීලාශ්‍රව භාවයට පත් වෙනවා. හැබැයි පත් වෙන අවස්ථාවේ පමණක් එයාට ධ්‍යාන ප්‍රතිලාභේ වෙනවා. හැබැයි එයා ධ්‍යාන ප්‍රතිලාභයෙන් තොරව සුෂ්ක විදර්ශක භාවයට පත් වුණ පුද්ගලයෙක්. මෙතන දැන් ප්‍රථම ධ්‍යානෙ ද්විතිය ධ්‍යානෙ ලැබූ ආර්යයන් වහන්සේ සීනාශ්‍රවයන් වහන්සේත් අත අසමය විමුක්ත වශයෙන් තමයි සලකන්නේ වෙන්නේ. ඔව්. ඒක මොකද අෂ්ට විමුක්ෂ නැති නිසා. හරි. ඒක හරි. ප්‍රථම ධ්‍යානෙ ද්විතිය ධ්‍යානෙ පමණක් ලැබුණට හරියන්නේ නැහැ. එයාට ලැබෙන්න ඕන රූප ධ්‍යාන 4යි අරූප ධ්‍යාන 4යි. ඒක වශී භාවයටත් පත් වෙන්න ඕන. ඉපත් වෙන පුද්ගලයා තමයි. ඒකට මේ සුප්ත විදර්ශනාව කියලා කියන්නේ නැහැ. සුෂ්ක විදර්ශක. සුෂ්ක විදර්ශක කියන්නේ එයා ධ්‍යාන සමාපත්තීන් වලට නොගිහින් එයා විදර්ශනා භාවනාවේ ප්‍රකට කළා රහත් භාවයට පත් වෙනවා. රහත් භාවයට පත් වෙන අවස්ථාවේ එයා යම් කිසි ධ්‍යානයක් ලබනවා. එක්ක ප්‍රථම ධ්‍යාන, එක්ක ද්විතීය ධ්‍යාන, එක්ක නැත්නම් තෘතීය ධ්‍යාන, එක්ක චතුර්ථ ධ්‍යාන. ධ්‍යානය ලබනවා. හැබැයි ධ්‍යාන හතරම යාට ලැබීමට අවස්ථාවක් උවමනා නැහැ. අන්න ඒ වගේ පුද්ගලෙක් තමයි සුෂ්ක විදර්ශක කියලා කියන්නේ. එතකොට මම කිව්වේ සුෂ්ක විදර්ශනට අමතරව ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ ලැබුවත් ඒගොල්ලෝ මේ අසමය විදියට තමයි සලකන්නේ කියලා නේද සර්? තේරුම් ගන්න. හරි. එතකොට මෙතන එතන කියන්නේ සමතේ වඩන්න නැතුව කෙලින්ම විදර්ශනා වඩන අයට නේ සුස්ක විදර්ශක කියන්නේ. අන්න හරි. සමතේ වඩන්න නැතුව විදර්ශනා වඩනවා. හැබැයි ඒ මොහොතේ මාර්ග මොහොතේ අපි අපේ අභිධර්ම න්‍යායෙන් මාර්ග මොහොත යම් කිසි ධානයක භාවයට ගන්න හින්දා තමයි අපි කියන්නේ සෝවාන් ප්‍රථම ධාන සංඛ්‍යාත සෝවාන් සිත ඒ කියන සංඛ්‍යාවට එන්නේ. එහෙමයි සර්. එතකොට සර් ප්‍රථම ධාන ලාභීන් කියමුකෝ අපි අෂ්ට සමාපatti නැහැ. ප්‍රථම ධාන දෙවෙනි ධාන ඒ වගේ ධානයක් විදර්ශනා කරලා රහත් වෙනවා කියලා. එතකොට ඒ අය කොහෙටද වැටෙන්නේ? එයාත් ප්‍රථම ධාන ද්විතීය ධාන ලැබුවත් එයා අසමය විමුක්තමයි. ඒ ධාන හතරම ලැබලා අරූප ධානත් ලැබුව පුද්ගලයා තමයි සමය විමුක්ත වෙන්නේ. හරි. මේකේ මේ බොහෝ කාරණා මෙතන ගේනවා අට කතාවේ. අතරම සමහර වෙලාවට ඒකත් ටිකක් කැඹිරුණා. අපේ විභාගයට නම් මෙච්චර යන්න ඕනේ නැහැ. මේ කාරණේ එතනින්ම දැනගත්තාම සරලව දැනගත්තාම ඇති. එතකොට තුන්වෙනි කාරණේ තියෙන කවර පුජ්‍යලේ කෝප්‍ය පුජ්‍යයක් වෙද්ද? කතමෝච පුද්ගලෝ කුප්ප ධම්මෝ. මේක අහලා තියෙන ප්‍රශ්න වලට. කතමෝච පුද්ගලෝ කුප්ප ධම්මෝ ඉදකවෝච පුද්ගලෝ ලාභී හෝති රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං සෝ. මේක සිංහල පැත්තෙන් කියනවා නම් කවර පුජ්‍යලේ කෝප්‍ය ධර්ම වේද? ලෝකේ ඇතම් පුජ්‍යලේ රූපසහගත කියන්නේ රූපාවචර වූ නැත්නම් අරූපසහගත අරූපාවචර වූ සමාපත්තීන් ලබන සුළු වෙයි. යා මේ පුජ්‍යලයා සමාපatti ලබන සුළු වෙයි. එතකොදුවත්
හෙතම කැමැතිසේ ලබන්නේ නොවේ. එයාට වශී භාවයට පත් වෙලා නැහැ. නිදුකුන් ලබන්නේ නොවේ. මහත්ව ලබන්නේ නොවේ. කැමැති තැනක ලබන්නේ නොවේ. සමවතට කැමැතිවත් සමවදින්නේද නැගින්නේද නොවේ. මේ කියන්නේ වශී භාවයට පත් වී නැති බව. වශී භාවයට පත් වී නැති ඒ පුජ්‍යලයට යම් ප්‍රමාදයකට පැමිණ ඒ සමාපත්තියු නැසින්නා වූ නම් පෙළ කරුණ විද්‍යාමාන වේ. මේ කියන්නේ කෝප්‍ය ධර්ම පුජ්‍යලයට එයා සමාපත්තීන් වලට සමවැදුනත් ඒ වගේ වශී භාවයට පත් වෙලා නැහැ. ඒක ඕන වෙලාවක නැසෙන්න පුළුවන් කියන කාරණේ තමයි එතන විස්තර කරන්නේ. එතකොට ඒක ඒ විදිහටමයි විස්තර කරන්නේ අට කතාවේ. මෙතන අට කතාවේදී එක විශේෂයක් තියෙනවා. මේ අපේ ප්‍රකරණේ සඳහන් නොකරපු අෂ්ට සමාපත්තිලාභී පුතග්ජනයා සෝවාන් සකද්දාගාමි යයි පුජ්‍යලෝ තුන්දෙනා නම් වෙති. ඔවුන්ගේ වනාහි සමාධිය උවදුරු සහිතයි. ඒතර පුතග්ජනයාගේ සෝවාන් පුජ්‍යලයාගේ සකද්දාගාමී අයගේ සමාධිය උවදුරු සහිතයි. විදර්ශනාව උවදුරු සහිතයි. කෙලෙස් ධර්මයේ මැඩ නොපවැත්තිය පිරිසුදු නොකරන ලදී. එහෙයින් ඔවුන්ගේ සමාධි ප්‍රඥා විනාශ වේ. ඊබිහි ඒද සීල ભેදයෙන් නොවේ. සිල්වතින් නෙවේ. ඒක සෝවාන් සකදාගාමී ආයගේ සීලේ නිසා මේක වෙන්නේ නැහැ. ආපත්‍ති වෘතිකමෙනුත් නොවේ. ගරු ධර්ම මිදීමෙන්ද නොවේ. මෙය අල්ප මාත්‍ර කටයුතු කිරීමෙන් වත් බිඳීම මාත්‍රයෙන්ම නැසේ. ඒ කියන්නේ වතාවත් නොකිරීම සංඛ්‍යාතව ඊගොල්ලන්ගේ සමාධිය බිඳෙනවායි කියලා කියන්නේ පුත්තග්ජනයාගේ සෝවාන් පුජ්‍යලයාගේ සකදාගාමි පුජ්‍යලයාගේ. එයා කල යුතු වතාවත් නොකිරීම මාත්‍රයෙන් ඊගොල්ලන්ගේ සමාධිය විනාශ වෙනවා. මේක කතාවක් කියලා තියෙනවා. මෙන්න මෙහෙම ඊට කතාවක් මේ එක් තිරවයන් වහන්සේ කියන නමක් සමවත් සූවිදිති පිඩු පිණිස ගමට පිවිස් කල්ලි ගම් දරුවෝ කිලියේ සෙල්ලම් කර ගියේය. තිරවයන් වහන්සේ පැමිණ පිරිවෙන එකට කිලිය කියලා කියන්නේ අමදිවි සිත කිලිය පිරිසිදු කරමි සිත විහාරයට ගියා. විහාරයට ගිහිල්ලා සමවත් වඳිමී හිඳගත්තේ. භාවනා කරන්න වාඩි වුණා. හැබැයි යාට සමවත් වලට පිවිසෙන්න බෑ. හේතුව ආවරණේ කුමක්දයි? සීලේ ආවර්ජන කරන්නේ ස්වල්ප මාත්‍ර කඩවීමක් නොදැක. ඒ කියන්නේ සීලේ කඩවීමකුත් නෑ. වත් බිඳීමක් ඇද්දයි බලන්නේ. එයා පිරිසිදු කිරීම කිලිය ඇමදීම නොකර බව පිවිසිලා නැවත ඇමදලා භාවනාවට ඊටනවා කියලා කියනවා. මෙතන කියන්නේ ස්වල්ප මාත්‍ර ඒ වගේ කාරණයකින් මේ සමාධිය බෙදෙන්න පුළුවන් කියන ආකාරය තමයි ඒ කුප්පධම්මා කියන එකට එතන කෝප්‍ය ධර්ම විස්තර කරන තැන කියන්නේ. ඒ කියන්නේ කවුද පුජ්‍යලයෝ කියලා කියන්නේ මෙතන එහෙම වෙන්න පුළුවන් අය කියනවා පුතග්ජනයාගේ සෝවාන් පුජ්‍යලයාගේ සකදාගාමී පුජ්‍යලයාගේ ඒ සමාධිය බෙදෙන්න පුළුවන් කියන එක විස්තර කරනවා. ඒතර කවර පුජ්‍යලේ අකෝප්‍ය ධර්ම නේද? කුප්ප ධර්ම. ඒක ඊළඟට 4 වෙනි අංකයට කියනවා මේ ලෝකයේ ඇතම් පුජ්‍යලේ රූප සහගත වූ අරූප සහගත වූ සමාපත්තීන් ලබන සුළු වේ. තවද හේතම කැමැතිතේ ලබන සුළු වේ. නිදුකුන් ලබන සුළු වේ. මාත්‍යේ ලබන සුළු වේ. කැමැති තැනක සමවතිත කැමැතිතා සම්මෝදනේ වේ. නැගින්නේ වේ. යම් පමාවකට පැමිණේ පුජ්‍යලයාගේ සමාපත්තිය නැසින්නා වූ නම් තෙල කරුණ නැත. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒට ඉඩ නැත. මේ පුජ්‍යලයා කෝප්‍ය ධර්මයයි කියනලද සියලුම ආර්ය පුජ්‍යලයෝ ආර්ය විමෝක්ෂයේ අකෝප්‍ය ධර්මයෝය. ආර්ය විමෝක්ෂයේ සියලුම ආර්ය පුජ්‍යලයෝ ආර්ය විමෝක්ෂයේ අකෝප්‍යයි කියලා තන විස්තර කරනවා. අපි මේක බලමු අට කතාවේ කොහොමද කියන්නේ. අකුප්ප ධර්ම නිදේශයේ කියන ලද්ද ප්‍රතිපක්ෂ වශයෙන් දත යුතුයි.
අකුප්ප ධම්මෝ යන මෙහි වනාහි අෂ්ඨ සමාපත්තිලාභී අනාගාමියාද සීනාස්ත්‍රවයාද යන දෙදෙනාට නමකි. ඒකට මේ අකුප්ප ධර්මයට වැටෙන්නේ අනාගාමියා සහ සීනාස්ත්‍රවය අෂ්ඨ සමාපත්තිලාභී. ඔවුන්ගේ සමාධිය උවදුරු සහිත නොවේ. විදර්ශනා උවදුරු දහම් මනාව විස්කම්බිතය මනාව පිරිසිදු කරන ලද එහෙයින් ඔහුගේ දෙදීම් ගණයාකරේ අලීම් ආදී කටයුතු වලින් යම් කිසි වෙනත් සමාට අනුරූප ප්‍රමාදයකින් ගත කරන්නේද සමාපත්තිය වෙනස් නොවේ. එයා සාමාන්‍ය වැඩ කරනවා. සාමාන්‍ය වැඩ කරාට එයාගේ සමාපත්තිය කැඩෙන්නේ නැහැ. මේ සමාපත්තිය එක දිගටම වාඩි වෙලා ඉන්නවා කියන එක නෙවෙයි. මෙයා සමාපත්තියේ එක ඕන වෙලාවක වාඩි වෙන්න පුළුවන්, ඕන වෙලාවක සමාපත්තිය නැගිටින්න පුළුවන්. එයාගේ සාමාන්‍ය වැඩ කටයුතු වතාවත් ඒ විදිහටම කරගෙන යන්න පුළුවන්. හැබැයි සමාධිය නැවතත් එයාට සමාධියට වාඩි වෙන ගමන් සමාධිය ලැබෙනවා. සුස්ක විදර්ශකයෝ සෝවාන් සකච්ඡාගාමී අනාගාමී සීනාසයෝ මේ දුකේම ලැබෙති. ඒ කියන්නේ සුස්ක විදර්ශකයෝද ඒ විදිහට එන සෝවාන් සකච්ඡාගාමී අනාගාමී සීනාසයෝද මේ දුකේම ලැබෙති. ඒ කියන්නේ අෂ්ඨ සමාපත්තිලාභියෝ තමයි මේ කියන එකට එන්නේ. මෙන්න මේ විදිහට විස්තර කරනවා ඒ අෂ්ඨ සමාපත්තිලාභී ඒ ලාභය නොපිළියෙන පුජ්‍යලෝ. මේකේ සූක්ෂම විග්‍රහ තියෙනවා. දැන් මේ අපිට කියනකොට ලබනකොට මේක පේනකොටම හිතෙන්නේ කවුද මේ පුජ්‍යලෝ කියලා. ඒකට දෙතන විස්තර කරනවා අනාගාමීෝ අරියත් පුජ්‍යලෝ අෂ්ඨ සමාපත්තිලාභීන්ගේ මේ ධ්‍යාන සමාපatti නැසෙන්නේ නැහැ කියන එක තමයි එතන විස්තර කරන්නේ. මේ පොඩි එතන මේ ටිකේම පොඩි වෙනසක් වගේ තියෙන තැනක් තියෙනවා. මේ ශ්‍රීමති මහත්මිය තව පොඩ්ඩක් පල්ලෙහාට ගන්නවම අන්න ඔහම බලන්න පොඩ්ඩක් ඉන්න. නෑ 4 වෙනි එකට යන්න. 4 මෙතන මේ සියලුම ආර්ය පුද්ගලයෝ ආර්ය විමෝක්ෂී කියන එක තමයි අපිට පොඩ්ඩක් තව පැහැදිලි කරගන්න ඕන වෙන්නේ නේද? එතන පොඩ්ඩක් ආර්ය විමෝක්ෂය කියන්නේ මොකක්ද කියන එක. එතකොට මෙතන මේ විදිහට තමයි එතන ආර්ය විමෝක්ෂය කියනකොට නම් ආර්ය විමෝක්ෂය කියන්නේ ක්ලේශයන් ප්‍රහාණය කිරීම සංඛ්‍යාතව ඒ කෙලෙස් ප්‍රහාණය කිරීම සංඛ්‍යාතව ඒගොල්ලන්ගේ වෙනස් වීමක් නොවන බව තමයි එතන පැහැදිලි වෙන්නේ. සබ්බේපි ආර්ය පුද්ගලෝ යනාදී දේශනා කළ අෂ්ඨ සමාපත්තීන්ගේ වෙනස් වීම නැසීම වන්නේය. ලෝකෝත්තර ධර්මය වනායි වරක් ප්‍රතිවේද කළ විට වෙනස් වීමක් නැසීමක් නන්නවන්නේය. මේ සඳහාම කියන ලදී. හරි නේද උත්තරේ? ඔව් එතන හරි. එතකොට ඇත්තටම ඒක වෙනම ගන්න වෙන්නේ. ඒ කියන්නේ ආර්ය විමෝක්ෂය කියලා කියන්නේ මේ මොන මාර්ගයෙන් හරි සෝවාන් මාර්ගයෙන් හරි සකදාගාමී ආදී සියලු මාර්ග වලින් යම් කිසි අවබෝධයක් ලැබුවා නම් ඒක වෙනස් වෙන්නේ නැහැයි කියන අර්ථයෙන් තමයි ගන්න වෙන්නේ නේද? ඔව්. ලෝකෝත්තර ධර්මයේ වනාහි වරක් ප්‍රතිවේද කළ විට වෙනස් වීමක් නැසීමක් නන්නවන්නේ. ඒ සඳහාම කියන ලදී. මේ සප්පේපි ආර්ය පුද්ගලෝ කියන්නේ අන්න ඒක අෂ්ඨ සමාපත්තිය ලාභය නැසෙන්න පුළුවන්, ආපහු හැදෙන්න පුළුවන්. ලෝකෝත්තර ධර්මයේ ප්‍රතිවේද කළා නම් ප්‍රතිවේද කරාමයි ඒකේ වෙනස් වීමක් නැසීමක් නොවන්නේ කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. එතකොට ඒ කාර්ය නේද? ඔව් ඒක තේරෙනවා. එතකොට සර් තුන්වෙනි එකෙන් අර සෝවාන් ආර්යයන් වහන්සේ සකුද්දාගාමී ආර්යයන් වහන්සේ කෝප ධර්ම කියලා පුච්චිලේ කියලා කිව්වනේ. වතාවත් කරන්නේ නැති නිසා. ඒතර මේක මෙතන සීලම ආර්යයන් වහන්සේලා ආර්ය විමෝක්ෂයි කියලා කිව්වා. එතකොට සර් තුන්වෙනි එකේ මෙහෙම ඉන්නේ. තුන්වෙනි එකේ කියන්නේ අෂ්ඨ සමාපත්තිලාභී මේ සෝමා මහත්මියනේ. ඔව් සර්. අෂ්ඨ සමාපත්තිලාභී සෝවාන් සකදාගාමී හෝ පුත්තග්ජන පුජ්‍යලයා ගැන තමයි කිව්වේ. ඒ පුජ්‍යලයට උවදුරු සහිත වුණොත්
සමාධිය උවදුරු සහිත වෙනවා කියන තමයි එතනට කියන්නේ. හැබැයි අනාගාමී අරියත් පුද්ගලයෝ දෙන්න දැම්මේ නැහැ. ඒගොල්ලන්ට උවදුරු සහිත නොවන බැවින් කියන කාරණේ තමයි අපිට හිතන්න වෙන්නේ. මොකද කාමරාග පටික දෙක ප්‍රහාණය කරලා තියෙනවා අනාගාමී භවෙන් උඩ. මේ තුන්වෙනි කාරණේ ගැන කියන්නේ තුන්වෙනි කාරණේදී කියනවා රූපාවචර අරූපාවචර ධානය ලැබුණ සුළු වෙයි. හැබැයි ලබන සුළු දේ කැමැතිසේ ලබන්නේ නොවේයි. නිදුකුන්නේ ලබන්නේ නොවේයි. සමහර අවස්ථාවේදී ඒවා නැසෙන සුළු වෙයි. ඒ නැසෙන සුළු වෙන්නේ දෙතන විස්තර කරනවා සෝවාන් පුජ්‍යලේ කෘතඥ පුජ්‍යලේ අෂ්ට සමාපත්තිලාභී වෙන්න පුළුවන්. සකදාගාමී පුජ්‍යලේ අෂ්ට සමාපත්තිලාභී වෙන්න පුළුවන්. අන්නේ සෝවාන් පුජ්‍යලේ කෘතඥ ස්වභාවයේ සකදාගාමී පුජ්‍යලේ ඒ පුජ්‍යලේ තුන් දෙනාට උවදුරු සහිත වුණොත් ඒ සමාපත්තිය කැඩෙන්න පුළුවන් කියන කාරණේ තමයි ඉතින් විස්තර කරන්නේ. හැබැයි මේ හතරවෙනි එකේදී කියන්නේ හතරවෙනි එකේදී විස්තර කරනකොට කියනවා වෙනස් වීමක් සිද්ධ වෙන්නේ ඒ අෂ්ට සමාපත්තියට නිසා ආර්ය විමෝක්ෂයේ වරක් ලැබුවොත් ඒක විනාශ වෙන්නේ නැහැ කියන එක. එතකොට සෝවාන් පුජ්‍යලය සෝවාන් වුණා නම් සෝවාන් විමෝක්ෂය ආර්ය විමෝක්ෂය විනාශ වීමක් ගැන කතා කරන්නේ නැහැ. මෙතන විශේෂ වචනයක් දාලා තියෙනවා සියලුම ආර්ය පුජ්‍යලයෝ ආර්ය විමෝක්ෂයේ අකෝප්‍යය කියන. ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ සෝවාන් වුණා නම් සෝවාන් වූ බව පවතිනවා. හැබැයි අනාගාමී වුණාම අනාගාමී බව පවතිනවා. ඒ කාරණේ පැහැදිලි කරන්න තමයි ඒ ආර්ය විමෝක්ෂයේ අකෝප්‍ය ධර්මයෝයි කියලා කියන්නේ. එතකොට ඒ ගැටලුව විසඳනවනේ. තෙරුවන් සරණයි සර්. එතන කියන්නේ දැන් සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි මේ මාර්ගඵල එක సంతානයක උපදින ජීවිත කාලයටම එකවරයි කියනමනේ. එතකොට එතෙන්දි කියනවා ඔව් අර සෝවාන් වුණාම මේ නැසිය යුතු කෙලෙස් නැසලා ඒකල යුතු කෘත්‍ය කරපු නිසා නැවත ඒ సంతානයේ ඒ කෙලෙස් උපදින්නේ නැහැ. ඒ වගේ තමයි සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි ඔක්කොම මාර්ගඵල මාර්ගයේ උපදින මාර්ගයේ එකවරයි ඵලය නැවත ඵලයට සමවදින්න පුළුවන් කියලා නේද ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. ඔව්. ඵලයට සමවදින්න පුළුවන්. මාර්ගයේ පසුව ඵලය ලැබෙනවා. ඊට පස්සේ ඵල සමාවතින් ඉන්න පුළුවන්. තමන්ට උමනා කාලයක්. එහෙමයි සර්. තෙරුවන් සරණයි. එතකොට මෙතන විශේෂයෙන්ම කියන්නේ ආර්ය පුජ්‍යලයන්ගේ ආර්ය විමෝක්ෂය අකෝප්පයි කියන එක තමයි විස්තර කරන්නේ. ඒක ස්ථිරයි කියන එක තමයි කියන්නේ. හතරවෙනි එකේ ඊට පස්වෙනි එකට කිව්වොත් මේ විදිහටමයි පස්වෙනි එකේදී විස්තර කරන්නේ පරිහානි ධර්ම කියලා. ඒ පිරිහීමේ ස්වභාවය. ඒක අර විදිහටමයි කියන්නේ අර ඉස්සෙල්ලා කියපු කෝප්‍ය අකෝප්‍ය ස්වභාවයෙන්මයි කවර පුජ්‍යලේ පරිහානි ධර්ම වේද. මේ ලෝකේ ඇතැම් පුජ්‍යලේ අෂ්ට සමාපත්තිලාභී රූපසහගත හෝ අරූපසහගත සමාපත්තින් ලබන සුළු වෙයි. එතකොටවත් හිතෙම කැමැතිසේ නොලබන්නේ වෙයි, නිදුකුන් නොලබන්නේ වෙයි, විපුලව නොලබන්නේ වෙයි, කැමැති තැනක නොලබන්නේ වෙයි, සමතට කැමැතිතා සමවදන්නේ නැගෙන්නේ නොවේ. යම්පදු පමාවකට පැමිණ මේ පුජ්‍යලයාගේ සමාපත්තීන්ගේ පිරිහෙන්නේ වෙයි. මේ තෙල කරුණ විද්‍යාමාන වෙයි. ඒ වගේ පරිහානි ධර්ම පුජ්‍යලෝ ඉන්නවා කියන එක තමයි කියන්නේ. එතකොට මේ අටකතා විදිහට කරන පරිහානි ධර්මයක කුප්ප ධම්ම අකුප්ප ධම්ම ආකාරයටම විග්‍රහ කරන්නේ. ඒ ආකාරයටම විග්‍රහ කරන්නේ කියලා. ඒ කියන්නේ කුප්ප ධම්ම පුජ්‍යලයක් අකුප්ප ධම්ම පුජ්‍යලය ආකාරයටම පරිහානි ධර්මත් අපරිහානි ධර්මත් විග්‍රහ කරන්නේ කියලා කියනවා. එතකොට ඒ විදිහටම අපිට ඒක බලන්න පුළුවන්. එතකොට 5 6 කියන්නේ මේ දෙක 7 දී කියන්නේ කවර පුජ්‍යලේ චේතනා භව්‍ය වේද. චේතනා භව්‍ය කියන එක එක් පුජ්‍යලේ චේතනා භව්‍ය වේදයක් මේ ලෝකයේ එක් පුජ්‍යලේ රූපසහගත වූ අරූපසහගත වූ සමාපත්තින් ලබන සුළු වෙයි. එතකොටවත් හිතම කැමැතිසේ නොලබන්නේ වෙයි, නිදුකින් නොලබන්නේ වෙයි, මහත්සේ නොලබන්නේ වෙයි.
කැමැති තැනක කැමැති සමවතට කැමැත්තක් සම්වාදින්නේ නැගෙන්නේ වෙයි. ඉදින් සම්වාදින්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් නොපිරිහෙයි චේතනා භාග්‍ය පුද්ගලයා. ඉදින් නොසමවදන්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. ඒ කියන්නේ යා සමවදින්න ඕන නම් සමවැදිලා සමවත පවත්වන්න පුළුවන්. එයා චේතනා භාග්‍ය නෙවෙයි. ඒ ගැන කාරණා වෙන්නේ නැතුව සමවදින්නේ නැත්නම් සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. දැන් අපිට ඒ කාරණේ තේරෙනවනේ. යම් කිසි කෙනෙක් චේතනා භාග්‍ය. ඒ කියන්නේ එයා චේතනාවෙන් නොපිරිහි සම්වැදීමට සුදුසු. චේතනා භාග්‍ය කියන්නේ නිදේශේ චේතනාවෙන් නොපිරිහි සමවැදීමට සුදුසුය. එතකොට චේතනාව එයාගේ පිරිහීම නම් ඒක සමවැදීමත් ලැබෙන්නේ නැහැ කියනවා. එතන කියනවා පිරිහීම ඉදින් යන සමවදින්නේ අනුසංචේතනාති නම්බේ. ඒ නොපිරිහි අනිත්‍යනා පිරිහි. ඒ කියන්නේ චේතනාවෙන් යුක්තව සමවදිනවා නම් එයා සමවදිනවා. එහෙම නැත්නම් පිරිනනවා කියන එක තමයි චේතනා භාග්‍ය කියන්නේ විස්තර කරන්නේ. ඊට පස්සේ ඒකෙම අටවෙනි එක තියෙන්නේ අනුරක්ෂණා භාවය. ඒ කියන්නේ මේක රක්ෂණය කරන ස්වභාවය. ලෝකයේ එක් පුජ්‍යලේ රූපසාගත වූ අරූපසාගත වූ සමාපතින් ලබන සුළු වේ. එතකොදුවත් හිතෙම කැමැති දේ ලබන්නේ නොවේ. නිදුපින් ලබන්නේ නොවේ. විපුලව ලබන්නේ නොවේ. කැමැති තැනක කැමැති විදියට සම්වාදින්නේ නොවේ. ඉදින් රක්නේ නම් ඒ සමවතින් කෙරෙන් නොපිරිහි. යා ආරක්ෂා කරනවා නම් ඒ සමවතින් නොපිරිහි. ඉදින් ආරක්ෂා නොකරන්නේ නම් සමවතින් පිරිහි. මේ අනුරක්ෂණ භාග්‍යය කියලා ඒක විස්තර කරනවා. ඒ කියන්නේ තමාගේ සමවත රකින්නවා නම් රකින්නවා, රකින්නේ නැත්නම් රකින්නේ නැහැ. අර ඉස්සලා කිය විදිහටම තමයි එතන විස්තර කරන්නේ. මෙන්න මේකට ඒක හොඳ අටකතාවේ විස්තරයක් තියෙනවා. දර්ශන විස්තරයක්. අනුරක්ෂණ භාව්‍ය නිර්දේශී අනුරක්ෂණ බහ්බෝ යනු අනුරක්ෂණයෙන් නොපිරිහි සමවැදීමට සුදුසුය. ඉදින් අනුරක්ෂණය කෙරේ නම් උපකාරක නොවන දහම් අතහැර උපකාර ධර්ම සේවනය කරන්නේ සමවදී. දැන් මේ කියනවා ආරක්ෂා කරන්නේ කොහොමද? උපකාර නොවන ධර්ම අතහැර දාලා උපකාර වන ධර්ම සේවනය කරනවා. පොඩ්ඩ සමවදී. මෙසේ පිළිපදින්නේ අනුරක්ෂකී නම් වේ. හේ නොපිරිහෙයි. අනිත්‍යනා පිරිහෙයි. මේ කරුණ දෙක සමාපatti ලැබීමට ස්ථාවර කිරීමට ප්‍රතිබල වේ. චේතනා සුදුස්කමට වඩා අනුරක්ෂණ සුදුස්කම බලවත් වේ. දැන් අතට අර චේතනා භාවයයි මේකයි දෙක විස්තර කරනවා. චේතනා සුදුස්කම උපකාර අනුපකාර දහම් නොදන්නේ උපකාරක ධර්ම දුරු කරයි. නොදන්නේ උපකාරක ධර්ම දුරු කරයි, බැහැර කරයි. අනුපකාර ධර්ම සේවනය කරයි. එතකොට මේ කියන්නේ චේතනාව කියන සුදුසුකමට වඩා මේ අනුරක්ෂණ කාරණේ ප්‍රබලයි කියන තමයි එතන විස්තර කරන්නේ. කියන්නේ අසුරු කල යුත්තේ නොදන්න බවත් අසුරු නොකල යුත්තේ නොදන්න බවත් නිසා තමයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. අපි දන්නවනේ සමාධියට සම්බන්ධනකොට සමාධි සම්පන්න පුජ්‍යලෝ ඇසුරු කරන්න ඕන, සමාපatti සමාධි සම්පන්න නොවූ පුජ්‍යලෝ අපෙන් බැහැර කරන්න ඕන. ඒ කාරණේ තමයි ප්‍රකට කරන්නේ. අනුරක්ෂණ සුදුකම් වනායි උපකාරක අනුපකාර ධම් දැනගන්නේ අනුඋපකාර ධර්ම දුරු කරයි, බැහැර කරයි, උපකාරක ධර්ම සේවනය කරයි. ඒවා සේවනය කරන්නේ සමවතින් නොපිරිහි. මෙතන උදාහරණයක් දීලා තියෙන මෙහෙම. ගොවියෝ දෙදෙනෙක් වෙති. එක් ගොවියෙක් එකෙක් රෝගීය. සීතාදිය නොයි ඉවසයි. අනිකා නිරෝගීය. සීත ආදිය ඉවසයි. රෝගියා යට කුට්ටියට නොබස්සි. දිවා රෑ රැකුම් අත්හරි. ඊරා මොනර ආදී පක්ෂීන් කුඹුරට බැස
විනාශ කරති. රැට මුව ඌරු ආදී සත්තු පැමිණ තමතත් සැලුවාසේ තලා ඇති. කෙතෙම තමාගේ ප්‍රමාදය නිසා බීජ සල්පයක්වත් නොලැබී එයාට අස්වැන්න ලැබෙන්නේ නැහැ. අනිත් ගොවියා රෑ දවල් රැකුම අත් නොහරි. කෙතෙම තමාගේ අප්‍රමාදයෙන් එක් ඉලියකින් ගල් 7ක් 4ක් 8ක් මේ ආකාරයට එයාගේ අස්වැන්න ලබනවා. චේතනා සුදුසුකම රෝගී ගෙවියාවෙනි, අනුරක්ෂණ සුදුසුකම නිරෝගී ගෙවියාවෙනි. ගොවියාමෙනි රෝගියාට තමාගේ අප්‍රමාදයෙන් බීජ සල්පයක්වත් නොලැබීම මෙන් චේතනා සුදුසුකම උපකාර අනුපකාර දහම් නොදැන උපකාරය අතහැරලා අනුපකාරය සේවනයේ සමාපත්තියෙන් පිරියේ. මේ කියන්නේම සමවතින් සමෝදින පුජ්‍යලේ අසුරු කළ යුතු ස්වභාවය ගැන කාරණයක් තමයි එතන විස්තර කරන්නේ. ඒ කාරණේ ගැන යම් සියක් කතා කරන්න තියනවාද? අපිට එමන නවීනයකට යන්න පුළුවන්. නවීනයක තියෙන පෘථග්ජන නිर्देशය. පෘථග්ජන නිर्देशය. කවර පුජ්‍යලේ පෘථග්ජන වේද? කතමෝච පුද්ගලෝ පෘථග්ජනෝ. එතකොට කතමෝච පුද්ගලෝ පෘථග්ජනෝ කියනකොට නවේ අන්න හරි. කවර පුජ්‍යලේ පෘථග්ජන වේද? යම් පුජ්‍යලේකුගේ සංයෝජනයෝ තිදෙනෙක් පහින නොවූහු මේ සංයෝජන ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස නොපිළිපන්නේ වේද? මේ පුජ්‍යලයා පෘථග්ජන. ඒතකොට සංයෝජන ප්‍රහීන වෙලත් නැහැ. ප්‍රහීන වීමට පිළිපන්නේත් නැහැ. ඒකට යා ඒ ස්වභාවයට පිළිපන්නේ කියන්නේ මාර්ගස්ත ස්වභාවයටපත් වෙලා. මාර්ගස්ත ස්වභාවයටපත් වීමට ක්ෂණයකට ප්‍රථම පෘථග්ජන නිर्देशය මෙන්න මේ විදිහට අටකතාවේ විස්තර කරනවා. තීනි සංයෝජනානි යනු දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා සංයෝජනය. මේවා ඵල ක්ෂණෙහි ප්‍රහීන වේ. මේ ඵල ක්ෂණෙහි ප්‍රහීන වේ. ඒතර මාර්ග ක්ෂණයේදී මොකද වෙන්නේ? මේ වනාහි ඵල ක්ෂණෙහිද නොවේයයිද දක්වයි. මේ සංච ධම්මානං යනු ඒ සංයෝජන ධර්මයන්ගේ මාර්ග ක්ෂණෙහි ඒවායි ප්‍රහාණය පිණිස පිළිපන්නේ වේ. ඒතර මාර්ග ක්ෂණෙහි සංයෝජන ප්‍රහාණය පිණිස පිළිපන්නේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මාර්ග ක්ෂණෙහි. එතකොට ගෝත්‍ර භූෂණයේදී සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ මාර්ගක්ෂණයේ. එතන පිළිපන්න අවස්ථාව තමයි මාර්ගක්ෂණය. මේ වනායි මාර්ගක්ෂණෙහිද නොවේ. මෙපමණකින් අත්හනින් ලද කර්මස්ථාන ඇති ජලබාල පුත්තක්ෂණයාම මෙහි කියන ලද. එතකොට මේ මාර්ගක්ෂණයට ප්‍රථම තියෙන පුද්ගලයා තමයි පුත්තක්ෂණ පුද්ගලයා කියන විස්තර. ඒ කාරණේ ගැන ජයන්ත මහත්තයා මොකද මේක අට කතාවේ එක කාරණේ විස්තර කරනවා බැරරුම් විදියට. එතනස මේ මෙතන කියන්නේ ප්‍රහීන නොවුවාහුද කියලා කියන්නේ. එතකොට ප්‍රහීන වෙලා තින්නේ ඵලසිතේදී. ප්‍රහීනේ කරන්නේ ප්‍රහාණ කරන්නේ මාර්ගසිතේදී. එහෙම ගන්න නේද? ඔව්. ඊට ප්‍රථම ඉන්න කෙනා ජලබාල පුතග්ජනයයි කියන ලද. ඒතර ගෝත්‍ර භූ අවස්ථාවට ප්‍රථම කියන සියලු දෙනාම මේ අවස්ථාවට තමයි පත් වෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙන කවර පුජ්‍යලේ ගෝත්‍ර භූ වෙද්ද. දැන් ගෝත්‍ර භූ ඥානේ ගෝත්‍ර භූ පුජ්‍යලයා ගැන කතා කරනවා. යම් ධර්ම කෙනෙකුට සමනන්තරව ආර්ය මාර්ගයගේ පහළවීම වේද ඒ ධර්මයන්ගෙන් යුක්ත වූ මේ පුජ්‍යලෙත් මේ ගෝත්‍ර භූයයි කියන ලැබේ. ඒ විදිහටමයි විස්තර කරන්නේ. එතකොට ඒක අපිට ඒක ගැටලුවක් නෑ. සමනන්තරව ආර්ය මාර්ගයේ පහළ වීමක් වේද ඒ ප්‍රථම චිත්ත ස්වභාවයේ ගෝත්‍ර භූයයි ඒ පුජ්‍යලයා ගෝත්‍ර භූයයි විස්තර කරනවා. අට කතාවේ මෙන්න මේමයි විස්තර කරන්නේ. ගෝත්‍ර භූ නිर्देशයේ යේසන් ධම්මානං යන ගෝත්‍ර භූ ඥානයේ සමග උපන් යම් 50 ධර්ම කෙනෙක්. 50 ධර්ම කියන්නේ පරෝපන්නස ධර්ම ස්වභාවය තමයි කියන්නේ. ගෝත්‍ර භූ ඥානයත් එක්කලා උපන් 50 ධර්මයන්ගේ අරිය මග්ගස්ස ලෝකෝත්තර මාර්ගයාගේ අවකන්ති හෝති යනු පිහිටයි. මෙතන කියනවා උපදී පහළ වෙයි අයං උච්චති යනු මේ
දැන් ගෝත්‍ර භූ ඥානේ අරමුණු කරන්නේ නිවන. මේ නිවන අරමුණු කරන ඥානයෙන් සියලු පෘථග්ජන ගැනීම, පෘථග්ජන ගෝත්‍රය, පෘථග්ජන මණ්ඩලය, පෘථග්ජන පැනවීම ඉක්මවා ආර්ය ගැනීම. ඒක පෘථග්ජන පැනවීම, පෘථග්ජන ගෝත්‍රය, පෘථග්ජන මණ්ඩලය, පෘථග්ජන පැනවීම ඉක්මවා ආර්ය ගැනීම, ආර්ය මණ්ඩල, ආර්ය ගෝත්‍රය, ආර්ය පැනවීම පහළ වීමෙන් ගෝත්‍ර භූ පුද්ගලයායි කියන ලැබේ. ඒක ගෝත්‍ර භූ පුද්ගලයාට මේ විදිහට කියන්න පුළුවන් පෘථග්ජන මණ්ඩලය, පෘථග්ජන පැනවීම ඉක්මවා ආර්ය ගැනීම, ආර්ය මණ්ඩලය, ආර්ය භාවයට ආර්ය පැනවීම පහළ වීමෙන් ගෝත්‍ර භූ පුද්ගලයායි ආර්ය වෙලා නැහැ. මේ පෘථග්ජන භාවයේ බැඳලා ආදී භාවයට යන ස්වභාවය තමයි ගෝත්‍ර භූ පුද්ගල. ඒක එතන ගැටලුවක් නැහැ නේද? ඒතන 50 ධර්මයෝ කියලා කියන්නේ පරෝපන්නස ධර්මය වලටද? වෙන ධර්ම කෙනෙක් ගන්න බෑනේ. උපන් 50 ධර්මයන්ගේ. ඒක කලිනුත් අපිට ප්‍රශ්නයකට ආවා මේ 50 ධර්මය කියන්නේ මොකක්ද කියන එක. ඒකයි මේ. හරි එන. අදහස වෙන්න ඕන මෙතන 50 ධර්මයන් කියන වෙන ධර්ම කෙනෙක් නම් මට කියන්න බෑ මෙතන. ගෝත්‍ර භූ ඥානයේ සමග උපන් 50 ධර්ම කෙනෙක්. ඊට පස්සේ කියනවා 10 11 12 කියන්නේ කවර පුජ්‍යලෝ භයෝපත්‍ර වේද සප්ත ශේක්ෂයෝද යම් පෘථග්ජන සිල්වත් කෙනෙක්ද නම් ඕ භයෝපත්‍රයෝය අරහත් මේ අභයෝපත්‍රයෝය. ඒකේ ගැටලුවක් නැහැ. එතකොට ශේක්ෂ පුජ්‍යලෝ 7 දෙනාත් පෘථග්ජන පුජ්‍යලෝ භයෝපත්‍රයි, අරහත් පුජ්‍යලෝ අභයෝපත්‍රයි. ඒකට ගොඩාක් විස්තර කළා නැහැ මෙතන අටකතාවේ. ඒකේ මේ බයෝපත්‍ර කියන එකේ තේරුම මොකක්ද දන්නේ නැසනේ. බයෝපත්‍ර මෙතන විස්තර කරන බිය නිසා උපන් කියන ස්වභාවයේද බයෝපත්‍ර කියන එක නම් මෙතන මොකද්ද මේ ඒකේ පාලි වචනේ බයෝපත්‍ර කියන එකේ පොඩ්ඩක් බලමුද පාලි පැත්ත පොඩ්ඩක් ශ්‍රීමති මහත්මිය. වායු පරතෝ අපි බලමු සේකේ මේ පාලි ඒක අර රහතන් වහන්සේගේ අර තාදී ගුණයක් කියලා තියෙනවා නේද? සැලෙන්නේ නැහැ කියලා දුකටවත් සැපටවත්. ඒකද ඒ කියන්නේ? ඒක උතන නිර්වචනය වෙන්නේ කොහොමද පාලි පැත්තෙන් ඒ වචනේ? ඒක අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ නොසැලෙන ස්වභාවය අර අෂ්ටලෝක ධර්මයන්ගේ නොසැලෙන ස්වභාවය. එතනස මෙහෙමයි උපරත කියන වචනේ තියෙනවා. උපරත කියන එකේ තේරුම තියෙනවා ඉවත්තු වෙන්නු කියන අර්ථයක් තියෙනවා. ඇලීම ආසාවීම කියලා තියෙනවා. ආසාව තුරන් උපරති කියලා කියන්නේ ආශාව තුරන් කිරීම, වැළකී සිටීම කියලා. එහෙම තියෙනවා. හරියටම ඒකේ තේරුමක් ගන්න අමාරුයි නේද? එකම ගන්න පුළුවන් ඉතින් අෂ්ටලෝක ධර්මයන්ගේ නොසලෙන ස්වභාවය සර්ව සම්පූර්ණයෙන් අෂ්ටලෝක ධර්මයන්ගේ නොසලෙන ස්වභාවයේ සීනාශ්‍රවයන් වහන්සේටනේ. ඊට පස්සේ සෙක්කා ධර්මවලට යම් කිසි ප්‍රමාණයක යම් කිසි ක්‍රමයක් තියෙනවනේ. එහෙම තමයි එතන අපිට හිතන්න වෙන්නේ නේ. මේ පත්‍ර. මේ අට කතාවේ ඒක ගැන කියන්නේ නෑ. අට කතාවේ එතන විස්තර කරන්නේ සයි එතන කියනවා අතන සප්ත සයිස්යෝද යම් ප්‍රත්‍යඥ සිල්වත් කෙනෙක් වෙත්නම් ඔහුද වයෝපරතයෝය. අරිහත් මේ අභයෝපරතය වූයේ. ඒකට අතර කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අරිහත් මාර්ගය දක්වා 7 දෙනා නේද? ඒගොල්ලන් තමයි මේ බයෝපරත කියන්නේ. එතකොට ආර්ය අරිහත් මේ අභයෝපරත. ඒ වචනේ තේරුම බලමු වෙන කොහේ හරි. ඒක අට කතාවේ විස්තර කරන්නේ නැහැ. ඒක අපිට වචනෙන් මොකද්ද අර්ථවත් වෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න වෙන්නේ. මේ වචනේ මොකද්ද අර්ථවත් වෙන්නේ කියලා අපි බලමු ඊළඟට ඒක අපි මේ වචනේ කරනවා. අපිට දැන් බය අබය කියන වචන දෙක ගත්තොත් අපිට ගන්න බැරිද
දැන් රහතන් වහන්සේ කෙනෙක් සංසාර බියෙන් මිදලා ඉවරයි. රහතන් වහන්සේ කෙනෙක්. නමුත් මට ඉතින් ඒක හිතන්න පුළුවන් සම්පූර්ණයෙන් මිදිලා. එහෙමයි. හැබැයි මාර්ගදර්ශනයක් තියෙනවා. ආර්ය මාර්ගදර්ශනය. රහත් මාර්ගදර්ශනයත් මේක ඇතුලේ තියෙනවා. නමුත් ඵලයෙන් ලබන්න ඵලයෙන් පස්සේ තමයි ඵලයෙන් පස්සේනේ සම්පූර්ණයෙන්ම ඵලයේ බටපතල පස්සේනේ ක්ෂීණාශ්‍රමයෙන් බවට පත් වෙන්නේ සර්. අන්න හරි. ඒ ආකාරයට අපි බලමු හරියට මොකද ඒ වචනේ තේරුම වෙනස අර මාතෘකා යටතේ 243 වෙනි පිටුවේ බයෝපරතෝ කියන වචනේ තේරුම ශ්‍රද්ධා විමුක්තිය කියලා කියනවා. අනේ බයෝපරතෝ කියන එක ශ්‍රද්ධා ඒක පොඩ්ඩක් බලනවාද 243 වෙනි පිටුව. මේ ප්‍රධාන මල්ද දුක පොතේද මේ බුද්ධ ජයන්ති පොතේ. බුද්ධ ජයන්ති මොකද්ද පොත? ධාතු කතා පුද්ගල පඤ්ඤප්ති පොතේ 243 වෙනි පිටුවේ 11 නම්බර 11ට බයෝපරතය කියලා තියෙන ඒක ශ්‍රද්ධා නෑ ඒක මට වැරදිලා. ඒක වැරදිලා නේ. ඒක ඒ 34 එක. බුද්ධයව 50 දෙනා මේ ඉලක්කම් නම්බර්ස් කරලා තියෙනවා. හරි. මට වැරදුනා ඒක. සමා වෙන්න. අපිට මේ වචනේ දැන් මෙතනට එන පුද්ගලයෝ ගන්න අපිට හරි සප්ත ශේෂ්‍යෝයේ පුතග්ජනයෝයේ භයෝපතරයි. එතකොට චීනාශ්‍රවයන් වහන්සේ අභයෝපතරයි. ඒකේ ගැටලුවක් නැහැ. ඒක හරි. ඒකට අපි මේ භයෝපතර කියන වචනේ තේරුම තමයි අපිට හරියටම තේරුම් ගන්න ඕනේ. අපි ඒක බලමු අපි පසුවට කියමු හරියට අපිට වචනයක් ගන්න අමාරු නම් අපි පොඩ්ඩක් බලමු මේක වචනේ අට කතාවේ විස්තර කරන්නේ නැහැ. මේ වචනේ ගැන අර්ථවත් කරලා නැහැ. ඊට පස්සේ අපි ඒක ළඟට යමු 13 වෙනි එක කවර පුද්ගලයෙක් අභව්‍ය ගමන වේද. එතකොට මෙතන කියන්නේ කතමෝච පුද්ගලෝ අභෝ ගමනෝ. දැන් මේ මෙතන කියනවා ඊටේ පුද්ගල කම්මා වර්ණේ සමන්නාගතෝ ක්ලේශ වර්ණේ සමන්නාගතෝ විපාක වර්ණේ සමන්නාගතෝ අස්සාද අච්ඡන්දිකා දුප්පඤ්ඤා ඵල අබ්බා අනියමං මේ මෙතන කියන එක අතර මේ පාලි පැත්තෙන් වචන ටික පැහැදිලි වෙනවා. යම් පුජ්‍යලයක කම්මා වර්ණයෙන් යුක්ත වූවාහුද ක්ලේශ වර්ණයෙන් යුක්ත වූවාහුද විපාක වර්ණයෙන් යුක්ත වූවාහුද සද්ද රහිත වූවාහුද කත්තු කම්මතා කුසල ඡන්දේ රහිත වූවාහුද ඊළඟට ප්‍රඥා රහිත වූවාද ජඩ වූවාද කුසල ධර්මයන්ගේ මාර්ග න්‍යාමයට දැසගන්නට අභව්‍ය වූ මේ පුද්ගලයා භව්‍ය ගමනේ කියන්නේ ඒක අපි දන්නවා නේද මේ කාරණේ මාත්මයකට විස්තර කරන්න පුළුවන්ද මොකද කර්ම වර්ණේ කර්මද ක්ලේශ වර්ණේ මොකද විපාක වර්ණේ කර්මාවරණය කියන්නේ සර් මම අහලා තියෙන විදිහට ආනන්තරය අකුසල කරා නම් එයා භව්‍ය නෑ ඒ ජීවිතේදී මේ අධිගමයක් ලබන්න. ක්ලේශාවරණය කියවම කෙලෙස් 1500න් ආවරණය වෙලා නම් ඒ ජීවිතේදී බෑ. ඒ වගේම විපාකාවරණය කියලා කියන්නේ අඳගොළු බිහිරි මන්දබුද්ධික තත්වෙන් හිටියානම් ඒත් බෑ කියලා තමයි හිතන්නේ. ඊළඟට කත්තු කම්මිතා කුසල ඡන්ද කියන්නේ මේ මාර්ගඵල වෙනුවෙන් කුසල් කරන්නේ නැති කෙනෙක් කියලා. හරි. ඊළඟට ප්‍රඥා රහිත කිව්වහම ද්වි හේතුක අයට අහේතුක අයට කරන්න බෑ. ඒ විදිහට තමයි. අන්න හරි. ඒ ඇත්තට මේක හුඟක් හොඳයි විග්‍රහය. කර්මවර්ණයෙන් කියනකොටම පංච අනන්තයේ කර්මයෙන් යුක්ත වූ පුජ්‍යලයා. ක්ලේශවර්ණයේ කියනකොට නියත මිත්‍යාදිත්‍යයෙන් යුක්ත පුජ්‍යලයා. නියත මිත්‍යාදිත්‍ය අපි දන්නවනේ පංච අනන්තර කර්මය සහ නියත මිත්‍යාදිත්‍යක. නියත මිත්‍යාදිත්‍යකටත් කරන්න බෑ. එතකොට එතන කෙලෙස් 1500 කියනකට වඩා මෙතන නියත මිත්‍යාදිත්‍යක ස්වභාවය තමයි. මිත්‍යාදිත්‍යයේ නියත මිත්‍යාදිත්‍ය. එයා නියත පුජ්‍යලයක්මයි අපායටමයි යන්නේ. විපාක වර්ණය කියන්නේ අහේතුක උත්පත්ති සාගත පුජ්‍යලයෝ. අහේතුක උත්පත්ති සාගත පුජ්‍යලයෝ මේ ප්‍රඥාවෙන් ඒගොල්ලෝ දුර්වලයි.
ඒගොල්ලන්ගේ අංගපසක වලින් දුර්වල අහේතුක උත්පත්ති සාගත පුද්ගලයන්ටත් බෑ. සද්දා රහිත වූ පුද්ගලයෝ ඒගොල්ලන්ට කරන්න බෑ. බුද්ධ ධම්ම සංඝ ආදී සද්දාවෙන්. ඒකට කත්තුකම්මස්සා කුසල ඡන්දේ කියන්නේ කුසලයට දැඩි කැමැත්තක් නොවන්නා වූ ස්වභාවය. ප්‍රඥා රහිත ඒ කියන්නේ හේතුක උත්පත්තියක් නොලබපු හේතුක උත්පත්ති ලැබපු පුද්ගල. ජඩ වූවා හෝ කුසල ධර්මයන් මාර්ගයට න්‍යාය ගැනීමට ජඩ කියන්නේ ඒගොල්ලෝ මේ ජඩ ස්වභාවයෙන්ම තමයි. ඒගොල්ලෝ අභාග්‍ය ගමනියෝ යයි කියන ලැබේ. ඒක මේකේ විස්තර කරනවා මේ විදිහට නියතා අනිතා නිද්දාසේ ආනන්තරිකා යනු ආනන්තරික කර්මයෙන් යුක්ත වූ මිච්ඡා දිට්ඨිකා යනු නියත මිත්‍යා දිට්ඨියෙන් යුක්ත වූ මේ සියලු දෙනාද නිරේත නියත බැවි නියත නම් වෙති. ඒගොල්ලෝ නිරේත නියතයි. ඉතින් නියත නම් අෂ්ටාර්ය පුජ්‍යලෝ මනා බැවින් ඉහළ මාර්ගඵල සදා අනුපාදාය නිර්වාණයට නියත බැවින් නියත නම් වෙති. අවශේෂා පුජ්‍යලෝ නියත නොවූ ගතියත්ෝ වෙති. අර නියත අනියත බව විස්තර කරන ක්‍රමය. නියත පුජ්‍යලෝ කියනකොට අනන්තරී පාප කර්ම සුද්ධියෝ නියත මිත්‍යා දිට්ඨි පුජ්‍යලෝ. ඒකට මාර්ගස්ත පුජ්‍යලෝ නියත පුජ්‍යලෝ. මෙතන ගන්නේ අර නියත මිත්‍යා දිට්ඨියයි අනන්තරී පාප කර්මයේ පුජ්‍යලෝ. මෙන්න මේ විදිහට එතන විස්තර කරනවා. එතකොට අර ඉස්සෙල්ලා අපි කතා කරපු විදිහට සම්මා වර්ණේ පංච විධානතර කර්මේ ක්ලේශ වර්ණේ කියන්නේ නියත මිත්‍යා දිට්ඨිය. විපාක වර්ණේ කියන්නේ අහේතුක දිහේතුක ප්‍රතිසන්දේ. අසද්දා කියන්නේ සද්දාව නැතිය. අච්ඡන්දිකා යන්නේ කුසල කරනු කැමැති නැති බව. අන්න ඒ වගේ මේ ඒ විදිහේ පුජ්‍යලෝ අභාව්‍ය ගමන පුජ්‍යලෝ විතර කියනවා. ඒකෙන් විරුද්ධ පැත්ත තමයි භාව්‍ය ගමන පුජ්‍යලෝ. සර් සමා වෙන්න. එතන අර උපවාද එහෙම සඳහන් කළා නෑ නේද? අර සත්‍යකට එහෙම. හැබැයි ජඩ වූවා කියන එකෙන් ඒක කව වෙනවනේ. ජඩ ඒකේ ජඩ කියන එකට තියෙන පාලි වචනේත් පොඩ්ඩක් බලමු මොකද්ද කියලා. ජඩ කියන එකට කියන්නේ දහතුනේ උපඥේල අභාග නියම ඔක්කමිතුම් පිළිසු ධම්මේසු. ඒලා කියන එක වෙන්න ඇති නේ. දුප්පඤ්ඤා ඒලා කියලා තියෙනවානේ. දුප්පඤ්ඤා ඒලා අභාඥා ඔක්කමිතුම් කියන්නේ මොකක්ද? ඔක්කමිතුම් කියන්නේ බැසගත්තා කියන එක නේද? බැස ගන්නට දහමෙහි බැස ගන්නට. ඔව් එතකොට එහෙනම් එලා කියන එකද ගන්න. දුප්පඤ්ඤා එලා කියනකොට ඒලා කියන එකේ තියෙන දෝෂේ වැරද්ද කියන එක තියෙන්නේ. දෝෂ සහිත වූ කියන මේකේ තමයි තියෙන්නේ. ඒලා ඒ ඔක්කමිතුම් කියන්නේ බියම් යනු කුසල ධර්ම වලට සම්මත පිළිවෙලින් බැසීමට පිළිසීමට. අනේ ආකාරය ඔක්කමිතුම් කියන්නේ ඔක්කමිතුම් කියන්නේ බැස ගන්නට කියන එක තමයි. අච්ඡන්දික භවෙන් පවිත්‍රෝ නම් වෙති. දුප්පඤ්ඤ යනු භවාංග ප්‍රඥා රහිත. දුප්පඤ්ඤ කියන්නේ භවාංග ප්‍රඥා රහිත. ඒ කියන්නේ යාගේ භවාංග සිත ප්‍රඥා රහිත එකක්. හරි. හරි සර් ඉදිරියට යමු නේද ඒක. කාරණය ගැන ඒකට අපිට අරකින් තමයි හිතන්න වෙන්නේ මේ ජඩ ස්වභාවයෙන් න්යාමයට පැස ඒ කියන්නේ ආරි පුජ්‍යලයන්ට අපවාද කරන පුජ්‍යලයන්ටත් මේ කාරණේට ඉන්න බෑ. එතකොට එතනින් විස්තර කළා ඊට පස්සේ කියනවා 15 කියනවා කවර පුජ්‍යලයක් නියත වේද. කවර පුජ්‍යලයක් නියත වේද. එතකොට එතෙන්දි තමයි කියන්නේ ආනන්තරී කර්ම සමන්කී 5 දෙනාද නියත මිත්‍යා දිට්ඨිකෝ යම් කෙනෙක් වේද ආරි පුජ්‍යලෝ 8 දෙනාද නියතයෝ වේ. අවශේෂයෝ පුජ්‍යලෝ අනියතයෝ වේ. අපි ඒක එතන මෙතන ආරි පුජ්‍යලෝ 8 දෙනා කියලා මෙතන විස්තර කරන්නේ. හැබැයි ධම්මසංගණි විස්තර කරන්නේ ආරි පුජ්‍යලෝ 4 දෙනා නියතයෝ. සම්බත්ත නියත කියනකොට ආරි පුජ්‍යලෝ 4 දෙනායි මෙතන 8 දෙනායි ගැන විස්තර කරනවා. අපි ඒක ගැටලුවක් සාගත කරගන්න එපා.
එතකොට 17 18 කවර පුජ්‍යලේ ප්‍රතිපන්නක වේද? මාර්ග සමාංගී පුජ්‍යලෝ 7 දෙන ප්‍රතිපන්නකයෝ ඵල සමාංගී පුජ්‍යලෝ 4 දෙන ඵලයේ සිටියෝ. ඒක 17 18 එකේ විස්තර කරන එකත් අපිට අමාරු නෑ තේරුම් ගන්න. එතකොට මාර්ග ප්‍රතිපන්න කියන එකට මේ පටිපන්න කියන එක වෙන්නේ නේද සර්? ඔව් පටිපන්න. මාර්ග සමාංගී පුජ්‍යලෝ සද්න පටිපන්න. ඒ කියන්නේ ඊදී සිටින පුජ්‍යලෝ කියන එක. එතකොට මේක පටිපන්නක නිर्देशයේ මග්ග සමාංගිනෝ යනු මාර්ගස්ත පුජ්‍යලෝ. ඔහු ඵලය පිනිස පිළිපන්. ඵලය සඳහා කාර්ය කරන පුජ්‍යලෝ. මාර්ගයේදී කරන්නේ ඵලය ලබා ගැනීම සඳහා කාර්යය. ඔහු ඵලය පිනිස පිළිපන් හේයි පටිපන්නකානම් වෙති. ඵල සමාංගිනෝ යනු ඵල ප්‍රතිලාභයේ සඳහා ඵල සමාංගිනෝ වෙති. ඵලයේ ප්‍රතිලාභය ලබලා එමි ප්‍රතිලාභයේ සිටි ඔහු ඵල සමාපත්තියේ නොපමිනියෝද ඵලයේ සිටියෝමයි. ඵල සමාපත්තියට නොගියත් සාමාන්‍ය විදිහට එයා ඵලෙහි සිටියෝම තමයි කියලා විස්තර කරනවා. එතන පටිපන්නයි පලස්තයිද බලමු පොඩ්ඩක් බලමු මේ පාලියත් බලමු පොඩ්ඩක් ශ්‍රීමති මාත්‍යේ. පටිපන්නයි පලස්තයි ඵල සමංගින නේ. ඵල සමංගින පටිපන්නකෝ පටි සමංගින ඵල සමංගින. හරි බොහොම පිං. සමාවෙන්න එතන පටිපන්නෝ කියලා කියන්නේ මාර්ග පටිපන්නෝ කියලා කියන්නේ මාර්ගයේ වඩන කෙනාද නැත්නම් මාර්ග සිතේදී තියෙන මාර්ග කියන්නේ මේ දැන් සෝවාන් මාර්ග සිතේ තියෙන මාර්ග සිතද මාර්ග පටිපන්නෝ කියන්නේ පුද්ගල ස්වභාවයටමයි කියන්නේ මාර්ගස්ත පුද්ගලෝය. ඌ ඵලයේ පිළිපන් පටිපන්න. කියන්නේ ඵලයේ පිළිස් ක්‍රියා කරන පටිපන්න. මේක පුද්ගල ස්වභාවයෙන් ගන්නපතර පුද්ගල ආදී ඉන්න පුද්ගලයාට පටිපන්නක පුද්ගලයා කියලා කියනවා. මාර්ග ක්ෂණයක්නේ. ඒ ක්ෂණේ සිටින පුද්ගලයා පටිපන්නකා කියලා විස්තර කරනවා. මාර්ග සමංගිනෝ යන මාර්ගස්ත පුද්ගලයා. අපිට ඊළඟ එකට යන්න පුළුවන්ද? 19 කවර පුද්ගලෙක් සමසිසී වෙද්ද? මෙන්න මේ කාරණේට හරි ලස්සට විස්තර ටිකක් කරනවා. සමසිසී කවර පුද්ගලෙක් සමසිසී වෙද්ද? අතමෝච පුද්ගලෝ සමසිසී යස්ස පුද්ගලස්ස අපුබ්බං අචරිමං මෙතන විස්තර කරනවා යම් පුජ්‍යලෙව්ගේ පෙරපසු නොව ආශ්‍රවයත් ජීවිතක්ෂයත් වේද මේ පුජ්‍යලයා සම්සිද්ධිය. ආශ්‍රය ඡය වීමත් ජීවිතයේ ඡය වීමත් එකම අවස්ථාවක සිද්ධ වෙනවා. ඒ කියන්නේ චීනාස්ත්‍රව භාවයට පත්වීමම එයාගේ ජීවිතයේ අවසාන චිත්තක්ෂණයෙන් වෙන්න ඕන. එතකොට ඵලචිත්තයම තමයි එයාගේ එනම් චුති චිත්තය වෙන්න ඕනේ. ඊට පස්සේ තවත් චිත්තයක් උපදින්න බෑ. දැන් මෙන්න මේක විස්තරී කරනවා මෙන්න මේ විදිහට අට කතාවේ සමසිතී නිर्देशයේ අපුබ්බං අච්චරිමං යනු පෙර පසු නොවි එක විට යන අර්ථය දෙයි. පරියාදානං යනු විනාශයයි. අයං උච්චති යනු මේ පුජ්‍යලයා සමසිසීයයි කියනු ලැබේ. එතකොට මේ එකට සිද්ධ වෙන මේාට කියනවා සමසිසී. එම පුජ්‍යලෝ තුන් ආකාර වෙති. ඒතර සමසිසී පුජ්‍යලෝ තුන් ආකාරයක් වෙනවා. ඉරියාපත සමසිසී, රෝග සමසිසී, ජීවිත සමසිසී යනුවෙන්. මොකද්ද ඉරියාපත සමසිසී, රෝග සමසිසී, ජීවිත සමසිසී? මේ වගේ කාරණා වෙන තැන්වල එන්නේ නැහැ. පුජ්‍යල ප්‍රඥප්තියෙම බලන්න ඕනේ මේ වගේ ඉතින් සියුම්ම කාරණා දකින්න නම්. වෙන මේවෙන් සහගත ඒවා වෙන විදිහට දේශනා කරනවා. දැන් බලන්න මෙතන විස්තර කරන හැටි. එහි යමෙක් සක්මන් කරන්නේ විදර්ශනාව පිටුවා රහත් බවට පැමිණ සක්මන් කරන්නේම පිරිනුවන් පායි. පදුම තෙරුන් මෙනි. පදුම තෙරුන් සක්මන් කරන්නේම විදර්ශනා පිටුවා රහත් බවට පත් වෙන ඒ මොහොතේම පිරිනුවන් පාන ස්වභාවය.
සිටියේම විදර්ශනාව පිහිටුවා රහත් බවට පැමිණ සිටියේ පින්වන් පායි. තිස්ස තෙරුන් මෙනි. ඒ කියන්නේ සිටියේම කියලා කියන්නේ එතන වාඩි වී සිටියේද ඒක කියලා නෑ. එතන අවිදිමින් නෙවෙයි, සක්මන් නෙවෙයි සිටියේම. ඒකට ඒ කවුද? තිස්ස තෙරුන් මෙනි. තිස්ස තෙරුන් හිඳගෙන සිටියේම විදර්ශනාව පිහිටුවා රහත් බවට පැමිණ හිඳ සිටියේම පිරුවන් පායි. හිඳ සිටියේම පිරුවන් පායි. වැදහොත්තේම විදර්ශනාව පිහිටුවා රහත් බවට පැමිණ වැදහොත්තේම පිරුවන් පායි. මේ ඉරියව් සමසිසී නම් වේ. දැන් ඉරියව් සමසිසී වලට අපිට අර්ථ තුනක් ආවා. සක්මනේ හිඳ සා වැදහොත්තේ පිරුවන් පානවා. එයාගේ මාර්ග අරහත් මාර්ගයේ අරහත් ඵලයක් එක්කම. ඊළඟට කියනවා යමෙක් වනායි එක් රෝගයකට පැමිණ රෝගයේ තිබියදී විදර්ශනාව පිහිටුවා රහත් එම රෝගයෙන්ම පිළිවන් පායි. මේ රෝග සමසිසී නම් වේ. ජීවිත සමසිසී නම් කවරේදයක්? සීස 13කි. පලිබෝධ සීසේද තෘෂ්ණාවද බන්ධන සීසේද මානේද පරාමාස සීසේද දෘෂ්ටිය වික්කේපේ සීසේද උද්දච්චේ කිලේශ සීසේද වීරය උපට්ඨාන සීසේද සීය අවික්කේප සීසේද මේ විදිහට බොහොම සීසේද නිරෝධයන් එහි කිලේශ සීස. මෙතන කිලේශ සීස කියන්නේ කිලේශ ප්‍රකට වෙන අවස්ථා කිලේශ සීස. අවිද්‍යාව රහත් මඟින් මඩිනු ලැබේ. ඔන්න දැන් මෙතන කියනවා එහි කිලේශ සීස අවිද්‍යාව රහත් මගින් මඩිනු ලැබේ. පවත්ත සීස කියන්නේ ප්‍රවෘත්තියේ පැවැත්මේ සීස වූ ජීවිතේන්ද්‍රිය චුති චිත්තෙන් මඩිනු ලැබේ. ඒතර පවත්ත සීසේ ජීවිතේන්ද්‍රිය චුති චිත්තෙන් මඩිනු ලැබේ. අවිද්‍යාවෙන් මඩිනු ලැබූ සිත ජීවිතේන්ද්‍රිය මැඩීමට නොහැකිය. අවිද්‍යාවෙන් සිත මඩනකොට ඒ සිතට ජීවිතයෙන් බැඳීමට කරන්න බැහැ. අවිද්‍යාවෙන් මඩිනු සිත අනිකකි. ජීවිතේන්ද්‍රිය විනාශය සිත අනිකකි. ඒක දෙකක් තියෙනවා. අවිද්‍යාවෙන් ඒ කෙලෙස් මඩිනු බැවීම එකක්, ජීවිතේන්ද්‍රිය විනාශ වීම තව එකක්. යමකගේ මේ සීස දවය ඒ කියන්නේ දෙක ඒ සීස දෙක සමානව විනාශ වෙයි. ඒ ජීවිත සමසිසී නම්. එතකොට මේ අවිද්‍යාවෙන් මැඩීමත් ජීවිතේන්ද්‍රයේ විනාශයත් එකම අවස්ථාවක සිටිනකොට ඒකට කියනවා ජීවිත සමසිසී කියලා. මෙය කෙසේ සමවේද? වාර සමතාවයින් යම් කිසි වාරයක මාර්ගයෙන් නැගී සිටීම වේද? සෝවාන් මාර්ගයේ ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යවේක්ෂා පහකි. දැන් මේක අයිසරක් විස්තර කරනවා. සෝවාන් ඵලයේ සිට පුද්ගලයා ප්‍රත්‍යවේක්ෂා පහක් කරනවා. සකෘදාගාමි ප්‍රත්‍යවේක්ෂා පහකි. අනාගාමි ප්‍රත්‍යවේක්ෂා පහකි. රහත් මාර්ගයේ 4කි. 19 කියන්නේ ප්‍රත්‍යවේක්ෂා 19ක්. ප්‍රත්‍යවේක්ෂා ඥානේ පිහිට භවාංගයට බැස පිරිනිවේ. ඒතකොට ප්‍රතිවීක්ෂාවෙන් පිරිනිවෙන්නේ නැහැ. භවංගයට බැස පිරිනිවෙනවා. ඒ කියන්නේ පහත් වුණ පුජ්‍යලයා ප්‍රතිවීක්ෂා 19ම කළා භවංගයට යනවා. භවංගයත් එක්ක පිරිනිවෙනවා. මේ වාර සමතාවයෙන් මේ උභය සිටි විනාශය සමවේ. ඒ නිසා මේ පුජ්‍යලයා ජීවිත සමසිතියයි කියන ලැබේ. මේයම ඒ අභිප්‍රේතය. දැන් බලන්න මේ කාරණේ විස්තර කරන්න හැටි. එතකොට රහත් වුණ පුජ්‍යලයා ප්‍රතිවීක්ෂා ඥාන 19කින් යාගේ ප්‍රතිවීක්ෂා කරනවා. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි පුජ්‍යලයන් ප්‍රතිවීක්ෂා 19 අපි දන්නවනේ. ප්‍රතිවීක්ෂා 19 දන්නවනේද? මේ මාත්මිකට කියන්න පුළුවන්ද? ඒ සෝවාන් වෙච්ච පුජ්‍යලෙන් නම් සෝවාන් මාර්ගසිත ඵලසිත නැසූ කෙලෙස් නසන්නට තියෙන කෙලෙස් 4යි 5ක් ඕනේ නේ. නිර්වාණය. ඔව්. ඒ වගේ එතකොට 4 වෙනි අධ්‍යාත්ම පුජ්‍යලයට එනකොට 4 වෙන්නේ නසන්නට තියෙන කෙලෙස් නෑ යා. ඒ ආරි පුජ්‍යලයට.
ඒකින්ද 3 වරක් 15යි 4යි 19යි. බොහොම හොඳයි. ඒ විදිහට තමයි එතකොට ඒ ආකාරයට පුජ්‍යලයා තමන්ගේ ප්‍රතිවීක්ෂා තමන්ගේ ඥානයම ප්‍රතිවීක්ෂා කරලා භවංගයට බයිස්නවා භවංගයට පස්සනවත් එක්කලා එයාගේ චුතිසිත පහළ වෙනවා. ඒකට ජීවිත සමසිතිය කියලා එතන විස්තර කරනවා. දැන් එතකොට මේ සමසිතිය කියන එකත් තුන් ආකාරයට විස්තර කරා. සමසිතිය කියන එක විස්තර කරා තුන් ආකාරයක්. අන්තිම එක තමයි ජීවිත සමසිතිය. පළවෙනි එක ඉරියාපත් සමසිතිය, දෙවෙනි එක රෝග සමසිතිය, අනික ජීවිත සමසිතිය. සමාවෙන්න සර් එතනදී හැබැයි මෙහෙම අදහසක් තියෙනවා. දැන් අපි මෙතනදිම කියනනේ පෙරපසු නොවි කියන්නේ ජීවිතේ නැති වෙන එකත් අරහත් ඵලයක් කියන එක පෙරපසු නොවි කිව්වට එතනදී ඇත්තටම මේ දැන් චිත්ත අපි ගත්තොත් මරණාසන්න චිත්ත වීති ගත්තොත් මේ ওই අවස්ථාව පෙන්වන්නේ නැහනේ. ඒ කියන්නේ මේ රහත් වෙන එකයි පිරිනිවෙන එකයි එකපාර පෙන්වන්නේ නැති නිසා නිතරම කියන දෙයක් තමයි මේ රහත් වෙලා දැන් ඉරියාපතේදී නම් ඒ ඉරියව්වෙම පිරිනිවන් පානවා කියලා. ඒ රහත් වුණා යම්කිසි ඉරියව්වකින් රහත් වුණා නම් ඒ ඉරියව්වෙන් ඊට පස්සේ මරණාසන්න චිත්ත වීතියක් ඇවිල්ලා පිරිනිවන් පානවා කියලා. අන්න ඒ වගේ ඔය අවස්ථා තුනේදීම මරණාසන්න කාමාවචර චිත්ත වීතිය ඇවිල්ලා පිරිනිවන් පානවා කියලා තමයි අපිට මේ ස්වාමීන් වහන්සේලා විස්තර කරලා දීලා තියෙන්නේ කියන එකත් පොඩ්ඩක් මතක් වුණා ඒ පිළිබඳව. මේකයි එතන ජයන්ත මහත්මයා දැන් අපි මේ මෙච්චර කාරණාවක් බැස ගන්න මෙච්චර සූක්ෂම විදිහට බැස ගන්න වෙන ග්‍රන්ථවල නැහැ. ඇත්තට මේ සමසිතී කියන ස්වභාවයේ එකම ප්‍රශ්නේ තියෙන්නේ භවාංගයට පත් වෙලා එනකොට භවාංග චිත්තය ඒක විපාක සිතක් වශයෙන් චුතිසිත වශයෙන් ගන්න පුළුවන්. එතකොට දැන් අර විදිහට කල්පනා කරනවා නම් මේ මොහොතේම නම් ඵලසිතට පස්සේ භවාංග සිතෙන්ම එනම් චුතිසිත වෙන්න ඕන. ඵලසිත චුතිසිතක් ආකාරයෙන් ගණන් ගන්න බැරි නිසා තමයි අපිට ඊළඟට ඵලසිතට පසු වෙන භවාංග චිත්තය. මෙතන සමසිතී විස්තර කරන්නේ ජීවිත සමසිතී කියනකොට මේ ඵලසිතට පසු වෙන භවාංග චිත්තේම තමයි චුතිසිතේ විදිහට වැඩ කරන්නේ. මේ ඕකේ කියලා තිබුණා භවාංගයේදී කියලා. භවාංගයේදී කියලා කියනවා ජීවිත සමසිතී කියනකොට අනික්කේදී එහෙම කියන්නේ නැහැ. හැබැයි මේකේදී කියන එකම කාරණය චීනාශ්‍රව භාවයට පත්වීමත් චුතියක් ඒ මොහොතේම ඒ ක්ෂණේම සිද්ධ වෙන ස්වභාවය නිසාමයි සමසිතී කියන්නේ. එහෙම නැත්නම් සමසිතී වෙන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් තමයි මේ සමසිතී කියන නිर्देशේ පෙන්වු කරන්නේ. දැන්ස අතනදී අර මේ ප්‍රතිවේක්ෂා ඥානත් පහළ වුණාට පස්සේනේ වෙන්නේ. එතකොට රහත් භාවයට පත් වෙන ෂණේමත්ම නෙවෙයි කියන එක අර අද්දාපච්චුප්පන්න වගේ නිකන් මේ ඒ වගේ ගන්නවාද කියලා තමයි හිතෙන්නේ සමහර මේ දේවල් අහනකොට. ඒ ජීවිත සමසිතී වලට ඒ විදිහට විස්තර කරන්නේ අනික් ඒවට ඒ විදිහට විස්තර කරන්නේ නැහැ. හැබැයි මේ මෙච්චර සූක්ෂමව විස්තර කරන වෙන ස්ථාන නැහැ. එහෙමනම් ඒ මම නම් දැක්කේ නැහැ. සමසිතී ස්වභාවය කියන්නේ සීනාසරවට පත්වීමත් ඊළඟ භවාංග සිතත් එක්කලා වෙන සංසිද්ධියක් වගේ තමයි මට නම් පේන්නේ. එහෙම තමයි මේ ධර්මයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙනනේ මේ සර් මේ වක්කලි ස්වාමින් වහන්සේ එහෙම කරගන්නකොටත් මේ රහත් වීමත් පිරිනිවනත් එකට සිද්ධ වුණා කියලා. ඔව්. එහෙමනම් ඊළඟ භවාංග මොහොතම තමයි ගන්න වෙන්නේ. දැන් අපි ඵලසිත චුතිසිතක් විදිහට වැඩ කරන්නේ ඒ වැඩ කරනවද නැද්ද කියන කොහේ හරි ඵලසිත වෙන්න බෑ. එහෙනම් භවාංග ප්‍රථම භවාංග චිත්තේ තමයි එන්න ඕනේ. හැබැයි මෙතන ජීවිත සංසිද්ධි වලදී ඒ විදිහට නෙවෙයි විස්තර කරන්නේ. අර ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් පස්සේ. ඔව් ඒ වගේම සර් මේ අපි මරණාසන්න චිත්ත වීති වලදී මේක කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ නේද? මම දැකලා නැහැ. එහෙම සඳහන් වෙන තැනක් තියෙනවද සර්?
මරණාසන්න චිත්‍රිත එතන පස්සේ තියෙන ජාත මහත්මයා මේවා ඊට පස්සේ බිහි වුණ පොත්වල එක එක ආකාරයෙන් ලියනවා. ඒවා මේ ප්‍රකරණ වලින් උපුටා ගත්ත ධර්ම ලියන ආකාරය. අපි හිතුවොත් අභිධර්ම සංග්‍රහ අධිමන් ප්‍රදීපිකාව මේවා ප්‍රදීපිකාව බැහැගෙන ඉන්නේ ප්‍රකරණ වලට බහින්න ඕන. ප්‍රකරණ තමයි මූලික ධර්ම. ප්‍රකරණ වලේ නැති ඒවා අර්ථවත් කරන්න වෙන විදිහට ලියන එක ගැන ඒවා අපි අදහස් කරන එක ගැන මට නම් ඒ තරම් පැහැදීමක් නෑ ඒක. ඒකට මේ වගේ කාරණයක් දකින්න වෙන පුළුවන් තැනක් හොයාගන්න පුළුවන්ද කියලා හරි අමාරුයි හොයන්න. දැන් බලන්න ඊළඟට ස්ථಿತಿ කල්පිත වෙනකොට මොකද වෙන්නේ කියන ස්ථಿತಿ කල්පිත ඒ ස්ථಿತಿ කල්පී පුජ්‍යලයා. දැන් අපි ඒකට ගිහිල්ලා මෙතෙන් දෙමු. ස්ථಿತಿ කල්පී පුජ්‍යලයා කියන්නේ කවුද? කවර පුජ්‍යලෙක් ස්ථಿತಿ කල්පී වේදයක්. දැන් මේ කාරණේ ඊටාම ගැඹීරයි. ස්ථಿತಿ කල්පී නිදේශේ ස්ථಿತಿ කල්ප වේ. ස්ථಿති කල්පය මොහුට ඇත්තේනුයි ස්ථಿತಿ කල්පී වේ. ඒ කියන්නේ කල්පය නවත්වා ගැනීමේ ශක්තිය ඇත්තේනුයි එයාට ස්ථಿತಿ කල්පී වෙන්නේ. කල්ප විනාශයේ වැළැක්වීමේ ස්වභාවයෙන් යුක්ත පුද්ගලයා තමයි ස්ථಿತಿ කල්පී. කල්පයක් ලැබීමට සමර්ථ යන අර්ථයයි. කල්ප විනාශයේ නොවි ලැබීමට සමර්ථය යන අර්ථයයි. උජාන කාලයේ අස්සාති දැවෙන කාලය වන්නේය. දැන් මොකක්ද මේ කියන්නේ? කල්පේ දැවෙන කාලය වන්නේ. නේවතව යනු මේ මාර්ගයෙන් යුක්ත පුද්ගලයා සෝවාන් මාර්ග ඵල සාක්ෂාත් කරන තුරු කල්පේන දැවෙන්නේ. සෝවාන් මාර්ගස්ත පුද්ගලයා ඵල සාක්ෂාත් කරන තුරු කල්පේ නොදැවෙන්නේ. දැවෙන්නේද නොදැවීම සිටින්නේ. කල්ප විනාශය නම් මහා විකාර වූ මහා ප්‍රයෝගයකි. කෝටි ලක්ෂයක් සක්වල දැවෙනු ලබන වශයෙන් මහා ලෝක විනාශයයි. මෙයද මෙසේ මහා විනාශය නවතින්නේ යයි කියයිද ශාසනයේ පවතින කාලයේ මේ කල්ප විනාශය නම් නැත. මෙසේ ඇති කල්ලි ශාස්ත්‍රූන් වහන්සේ අනතුරු බව දැක්වීමට මේ කාරණය ගෙනහැර දැක්වූහ. ඒකට මේ කාරණය ගෙනහැර දක්වන්නේ නෙමෙයි අනතුරු බව පෙන්වන්නට. මාර්ගස්ත වූවාහු ඵලයට අනතුරක් කිරීමට නොහැකිය යන මේද වන්නේ. ඒකට මාර්ගස්ත පුජ්‍යලයාගේ ඵලයට අනතුරක් කරන්න කාටවත් බෑ කියන එක ප්‍රකට වෙන අවස්ථාවක්. මේ පුජ්‍යලයා කල්පයක් තබන්නේ කොපමණ කාලයක් තබන්නේද? දැන් ඊළඟ කල්පේ තබනවලු කල්පේ ප්‍රමාද කරනවලු කොපමණ කාලයක්? යම්කිසි වාරයක මාර්ගයෙන් නැගී සිටීම වේද ඉන්පසු භවාංගයට වැටි මනෝද්වාරා වර්ජනේ උපදී. දැන් බලන්න යම්කිසි වාරයක මාර්ගයෙන් නැගී සිටීම වේද ඉන්පසු භවාංගයට වැටි මනෝද්වාරා වර්ජනේ උපදී. ඉන්පසු අනුලෝම තුනක් ඇතිවේ. ගෝත්‍ර භූ සිත් එකකි, මාර්ග සිත් එකකි, ඵල සිත් දෙකකි, පච්ච වෙක්කන සිත් පහකි යයි මෙපමණ කාලයක් තිබෙන්නේ. එතකොට ඵලය ලැබීමෙන්ම සිද්ධ වෙන්නේ පච්ච වෙක්කන වීතියක් යන්න ඕන. දැන් බලන්න මේ කාරණේ කියන හැටි. ඵල සිත් දෙකෙන් පස්සේ පච්ච වෙක්කන වීති පහකි යයි මෙපමණ කාලයක් තිබෙන්නේ. මෙම අර්ථය අමුතු උපමාවකින් මෙසේ දැක්වූසේක. ආර්ය නිද්දේශයේ කෙලෙසුන්ගෙන් දුරු වූ බැවින් ආර්ය වේ. දෙවියන් විසින් ලෝකයාගෙන් වෙන් වූ බැවින් අරිය වේ. අරිය අර්ථය නම් පිරිසිදු අර්ථයයි. පිරිසිදු බැවින් ආර්ය වේ. අපිරිසිදු බැවින් අනාර්ය වේ. බලන්න මේ මෙතන තවදුරටත් මේක විස්තර කරන්නේ මේ විදිහට. ඒතර පච්චවෙක්කන ඒ වීති පහක් යන කල්ම මේ කල්පය සබන්නේ කියන කාරණේ තමයි එතනින් කියන්නේ. ස්ථಿತಿ කල්පී පුජ්‍යලයෝ. ඒක පැහැදිලි නේද? ඔව්. එතකොට ස්ථಿತಿ කල්පී පුජ්‍යලයා මෙතන කියන පච්චවෙක්කන සිත් පහක්. පච්චවෙක්කන සිත් පහින් පස්සේ තමයි දොර කාලේ පෙන්නනවා මේ ආකාරය.
ඊළඟට දැන් අපි අද නම් මේක අපි තව දුරටත් අද කරන්න සෑහෙන තියෙනවා. කොටසක් ආවරණය කළාස. ඉතිරි ටික අනිත් දවසේ කරන්න. මේ මහත්මා මාත්මීගේ අදහසක් තියෙනවද අපි ඒක කතා කරලා අපි ඔව් කාට හරි යමක් පැහැදිලි කරගන්න තියෙනවා නම් ප්‍රශ්න වලින් හරි අදහස් වලින් හරි එකතු වෙන්න පුළුවන් නේද? හොඳයි. තෙරුවන් සරණයි. මේක ඒ මේක ටිතිකල්පි කියන එක පැහැදිලි වුණාද හැමෝටම අනිත් අයට? මට ප්‍රශ්නයක් තියෙනවා සර් මාර්ගස්ත කියන එකයි ඒක කියන්නේ අර මාර්ග ශනේ කියන එකමද? එහෙම නැත්නම් ඒක හරි කෙටි කාලයක් නේ සර් මාර්ග ශනේ දැන් ඔය දැන් කල්පේ විනාශයක් වෙන්නේ නැහැ කියලා කියනවනේ ඒ මාර්ගස්ත පුද්ගලයෙක් ඵලය ලබනකම්. ඒතර සර් ඒක හරි කෙටි කාලයක් නේ එහෙම බැලුවොත් එimhe. නෑ මෙතන කියනවනේ දැන් බලන්නකෝ මේක කාලේ මේ යම්කිසි වාර්ගයේ මේ කොච්චර කාලයක්ද කියන එක විස්තර කරන්නේ මේ ආකාරයෙන්. මාර්ගස්ත වූවගේ ඵලයට අනතුරක් කිරීමට නොහැකි යන මේ වන්නේ. ඒ කියන්නේ මාර්ගයට පිවිසි පුද්ගලයාගේ ඵලයට කිසිම කෙනෙකුට අනතුරක් කරන්න බෑ. කල්ප විනාශීවත් අනතුරක් වෙන්නේ නැහැ කියන එක තමයි මෙතන විස්තර කරන්නේ. එතකොට මේ පුද්ගලයා කල්පයක් තබන්නේ කොපමණ කාලයක් තබන්නේ? ඒ කල්පය ප්‍රමාද කරනවලු කල්ප විනාශයේ කොපමණ කාලයක් ප්‍රමාද කරන්නේ කියන ඔන්න ප්‍රශ්නෙට උත්තරය දෙනවා. යම් කිසි වාරයක මාර්ගයෙන් නැගී සිටීම වේද ඉන්පසු භවාංගයට වැටි දැන් මේ මාර්ගයේ හිත වීතිය උපදින ආකාරය මනෝද්වාරයේ උපදී ඊට පස්සේ අනුලෝම තුනක් මේ පරිකර්ම උපචාර අනුලෝම තුනක් ඇති වේ. ගෝත්‍ර භූසිත එකකි. ඒතර ගෝත්‍ර භූසිතත් එකක්. මාර්ගසිත එකකි. ඵලසිත දෙකකි. දැන් මේ චිත්ත වීතියම කියන්නේ පච්ච වෙක්කන සිත් පහකි. යයි මෙපමණ කාලයක් තබන්නේ. දැන් තබන කාලය ගැන මෙතන හොඳ විස්තරයක් කිව්වා. එච්චර කාලයක් තියෙනවා. ඒ කියන්නේ මෙයා මාර්ගයට පිළිපන් පුජ්‍යලයාගේ ඒලන මොහොත සිද්ධ වෙන ආකාරය. මේ මාර්ග සිතේම තියෙන එකම නෙවෙයි මෙතන කියන්නේ මාර්ග චිත්ත වීතියේ ඒ උපදින ස්වභාවය. අපිට ඉස්සරහට තව පේනවා මේකේදී පෙන්නනවා මේ ඔය පුද්ගලයන්ගේ ස්වභාවය. එතකොට අපිට තවදුරටත් මේක හිතන්න පුළුවන් මේ ක්‍රිටිකල්පී පුද්ගලයා මෙච්චර විදිහට විග්‍රහ කරන වෙන කොහෙවත් තැනක් පටන් දකින්න ලැබෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ ඇත්තටම මේ මාර්ග ඵලයක් ලබනවායි කියන එක කොච්චර ප්‍රබල විශේෂ දෙයක්ද කියන එක තමයි මෙතන කල්ප විනාශය වුණත් ශන කීපයකින් හරි පරක්කු කරන්න පුළුවන් වෙනවා කියන එක නේද කියන්නේ නේ. ඔව් මම හිතන්නේ මේ බැරෑරුම්කම තමයි එතන පෙන්වන්න කරන්නේ. ඒකේ කොපමණ කාලයක්ද කියන්නේ මේ විදිහට විස්තර කරනවා. ඔව් දැන් අපි එනම් අදට මේ අපි අනිත් ටිකක් කියවාගෙන එන්න මම කියන්නේ මේක ඉතාම ගැඹීරයි මේ ඒකක නිर्देशයේ ටික එතනින් එහාට මම හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකක නිर्देशයේ ඒ පුජ්‍යල ස්වභාවයන් විස්තර කරන ආකාරය ඉතාම ගැඹීරයි. මේකට වෙන තැනකින් කාරණා හොයන්න තරම් කාරණා නැහැ. වෙන හොයන්න තැනක් නැහැ. කරන්න පුළුවන් අත්කතාවෙන් තමයි ගන්න පුළුවන්. එහෙමනම් ජයන්ත මහත්තයා අද දවසට ඔබතුමාලාට උපකාරයක් වෙන්නේ දැන් හොඳයි සර් අපි එහෙමනම් අපි සාකච්ඡාව නිමා කරමු. සෝමා මහත්මියට පුළුවන් ද පුණ්‍ය අනුමෝදනාව කරන්න? හොඳයි මම කරන්නම්. තෙරුවන් සරණයි. දෙවියන්ටත් පින් දීලා මේ පුණ්‍ය අනුමෝදනාව කරන්න. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ආකාශට්ඨාත බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨාත බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක දේශනං. ආකාශට්ඨාත බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති. සාදු සාදු සාදු. අද මේ විද්‍යාරත්න මහත්මයා ඉතා ගම්බීර ධර්මයන් අපිට මේ වගේ සුළු වේලාවකදී පැය දෙකකට ආසන්න කාලෙදී මම නම් මහත්ම ලොකු ආලෝකයක් ලබා ගත්තා. ඉතාම ගාම්භීර ධර්මයන්. ඉතින් ඒ වගේ දෙයක් අපිට විද්‍යාර්ථ මහත්මයාගේ කාලයක් ශ්‍රමයක් වැය කරලා ලොකු උත්සාහයක් ගත්ත ඒ ධර්මතාවය අපිට මතු කරලා දෙන්න. ඉතින් ගොඩාක් පින් විද්‍යාර්ථ මහත්මයාට අපි මේ සියලු දෙනාම මේ පැය ගානේ මම හිතන්නේ සමාධිමත් සිතින් මේ ධර්මතාවලට සමන් දුන්නේ. එක්තරා භාවනාවක්. ඉතින් ලොකු අපි මේ අසපු අපි සියලු දෙනාම ලොකු කුසලයක් අත්පත් කරගත්තා. ඒ සියලු කුසල් ඔබතුමාට අපි අනුමෝදන් කරනවා. ඔබතුමාටත් ඔබගේ නෝනා දරුවෝ ඇතුළු සියලු දෙනාටම මේ කුසල් බලෙන් වහවා ධර්මය අවබෝධ වේවා. චතුරාර්ය සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධ වේවා. ඒ වගේම අපි සියලු දෙනාට මේ කුසල් බලෙන් චතුරාර්ය සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධ වෙන්නට හේතු වාසනා වේවා. ඒ වගේම මේ වගේ ධර්මතාවල් අපිට කියා දෙන්න මේ සංවිධානය කරන බ්‍රූනෝ මහත්මයාත් ජයන්ත මහත්මයාටත් මට නම් කියන්න බෑ මගේ වචනෙන් ගොඩක් පින්. ඒක මේ කුසල් බලෙන් ඔබ සියලු දෙනාටම වහ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සෑම දිනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම.